හරි ළමයි මාව ඇහෙනව නේද? ඇහෙනව නේද මාව? ඇහෙනවද නැද්ද? හරි අපි පටන් ගමු. අපි කර හිටියේ 2020 පේපරේ අන්තිම කොටස් ටික අපිට කතා කරන්න තියෙන්නේ. හරි. මේ බෝඩ් එකේ ලියනවා පේනවද බලන්න. පේනවද? අවුලක් නැහැ නේ? හරි. අපි පටන් ගමු. අපි කතා කර හිටියේ 2020 පේපරේ ගැන. අද ළමයි 6 දෙනෙක් වගේ ඉන්නේ මේ සල්ලි ගෙවලා ඉන්න තු ඉන්න එපා හොඳේ. මොකද ගෙවල් වල අම්මලා තාත්තලා සෑහෙන්න මහන්සිලානේ සල්ලි වන්නේ. ඒකින්ද මේ එනවා කියලා සල්ලි ගෙවලා නැවිත් ඉන්න එපා. ඒක සෑහෙන්න අපරාධයක්. පොඩි කාල සීමාවක් නේ තව විභාගෙට තියෙන්නේ. ඒ හින්දා නැවිත් ඉන්න එපා. කොහොම හරි එන්න මේ කියන දේවල් අහන්න එකපාරම ඔළුවට දාගන්න. ඊට පස්සේ මහා ලොකුවට පාඩම් කරන්න කියලා දේවල් නැහැ. මේ කියන දේවල් ටික අහන් ඉඳලා වැඩ කරා නම් කියලා තියෙන පන්තියට එන්න කලින් ඔය පේපරේ හදලා එන්න කොහොම හරි. එතකොට පන්ති කියලා දෙන දේවල් තේරුම් ගත්තාම ඔයාලට තව වැඩ කරන්න කියලා ලොකු දේවල් ටිකක් ඉතුරු වෙන්නේ නැහැ. ලොකු කාලයක් යන්නේ නැහැ. විද්‍යාව පාඩම් කරන්න කියලා. මොකද නැවත මේ දේවල් ආයි කියවෙන හින්දා අමුතුවෙන් පාඩම් කරන්න කියලා දෙයක් නැහැ. ඒක හින්දා මේ සල්ලි ගෙවලා නැවිත් ඉන්න එපා හොඳේ. කොහොම හරි එන්නේ. අනිත් එක මම කියලා තියෙනවා මොකක් හරි සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒත් මට කියන්න කියලා. මේ ඒ හින්දා හිම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒත් නැවිත් ඉන්න එපා. කියන්න කියලා එන්න. හරි. අපි කතා කර හිටියේ 2020 පේපරේ අන්තිම හරිය යන්නේ. අපි 8 ඒ කතා කරා. දැන් අපිට තියෙන්නේ 8 වෙනි ප්‍රශ්නේ B කොටස කතා කරා. මම හිතනවා ටික දෙනෙක් හරි කරලා ඇති කියලා පේපරේ ගෙදෙද්දි. ප්‍රශ්න කියවන්නකෝ. මහල් නිවසක වහලය මත සිලින්ඩරාකාර ජල ටැංකියක් තබා ඇත. ඔයගොල්ලන්ගේ ගෙවල් වලත් තියෙනවනේ. වහලේ උඩ තමයි සිලින්ඩරාකාර ජල ටැංකිය තියෙන්නේ. එයි අපිට බැරි වතුර ටැංකිය වහලේ උඩ තියන්න නැතුව වෙන කොහෙන් හරි තියන්න. කුස්සියෙන් වගේ තිබ්බොත් මොකෝ වෙන්නේ? ඒතර අපිට ක්‍රමවත්ව වතුර ගන්න බැහැ. ඒකයි අර වහලේ උඩින් තියන්නේ. බාස් කෙනෙක් ගෙයක් හදද්දි වතුර ටැංකිය බිම තියන්නේ නැහනේ. ඇයි බිම තියන්නේ නැත්තේ? බාස් දන්නේ නැහනේ ඔක විද්‍යාත්මක පැත්ත. ඒත් ඔයා දැන් දන්නවා විද්‍යාත්මක පැත්ත. මොකද්ද? උඩට යන්න මොන ශක්තියද වැඩි වෙන්නේ? උඩට යන්න විභව ශක්තිය වැඩි වෙනවා. ඒක අපි ඉස්සරහට කතා කරමු. ප්‍රශ්නේ බලන්නකෝ. නිවසක ඉහළ මහලේ සහ පහළ මහලේ ඇති එක හා සමාන ජල පරාම දෙකක් එකවර සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති අවස්ථාවක් සලකන්න. දැන් ඔන්න කියනවා වහලේ උඩ වතුර ටැංකිය තියනවලු. ඉහළ මහලේ උඩ තට්ටුවේ පහළ තට්ටුවේ එකවර ටැංකියෙන් දාලා තියෙන බටයකින් ටැප් දෙකක් කරලා තියෙනවා. වඩා වැඩි වේගයකින් ජලය පිටවන්නේ කුමන මහලේ ඇති කරාමයින්ද? හරි. ඕක තමයි ඕක පිටිපස්සේ තියෙන විද්‍යාත්මක හේතුව. අපි ගියක් හැදුවොත් එහෙම මෙන්න උඩ තට්ටුව මෙන්න යට තට්ටුව. ඩයියටයි දිය. මෙන්න වතුර ටැංකියක් තියෙනවා. වතුර ටැංකියෙන් බට දාලා තියෙනවා. ඔන්න පහළට බටයක් දාලා තියෙනවා. යටටත් දාලා තියෙනවා. මේ මහනකො. හරි. ඔන්න තියෙනවා. හරි. ලිඳකින් හරි මොකකින් හරි තමයි වතුර ටැංකියට වතුර ගන්න. ඊට කලින් කතා කරමු අපි වතුර මෝටරෙන් මොකද්ද වෙන්නේ කියලා. අපි ලිඳ ගත්තොත් එහෙම ලිඳ තියෙන මේ පොළොව මට්ටමටත් වඩා පල්ලෙහානේ.
එතකොට ලිඳේ වතුර මෙතන තියෙනවා. ලිඳේ වතුර උඩට අරන් ගිහිල්ලා ටැංකියට දෙනවා කියන්නේ වතුරේ මොන ශක්තියද වැඩි වෙන්නේ? මොන ශක්තියද වැඩි වෙන්නේ? චාලක ශක්තිය. චාලක ශක්තියද? බලන්න මෙතන පොළොව මට්ටමටත් වඩා පහළ ඉඳන් ඉහළින් තියෙනවා. එතකොට මොකද්ද වැඩි වෙන්නේ? විභව ශක්තිය තමයි වැඩි වෙන්නේ. ඇයි ඒ? උස වැඩි වෙන්න විභව ශක්තිය වැඩි වෙනවා. ලිඳේ තියෙන වතුරට වඩා මොකේ තියෙන වතුරේ විභව ශක්තිය වැඩිද? වතුර ටැංකියේ තියෙන වතුරේ විභව ශක්තිය වැඩි. ඒක කරන්නේ මොකක් වගේද? වතුර මෝටරේ මගින්. අර දුව කියන එක හරි. වතුර මෝටරේ වතුර ගලයි යද්දි වතුරේ චාලක ශක්තියක් තියෙනවා. ලිඳේ තියෙද්දි මෙලෝ ශක්තියක් නැහැ. හැබැයි වතුර මෝටරේ බට දිගේ වතුර ගලයි යද්දි චාලක ශක්තියක් තියෙනවා. ඒක හරි. හැබැයි දුව මං ඇහුවේ මෙතන තියෙන වතුරට වඩා ටැංකියේ තියෙන වතුරේ මොකක්ද වැඩිපුර තියෙන්නේ ශක්තිය කියලා. එතකොට මේ ඉහළට යනවනේ පොළොව මට්ටමේ ඉඳලා ඉහළට යද්දි මොන ශක්තියද වැඩි වෙන්නේ? මොන ශක්තියද? විභව ශක්තිය වැඩි. එතකොට ගෙදර වහලේ තියෙන ටැංකිය වහලේ හයි කරන්නේ ඉහළට යන්න විභව ශක්තිය වැඩි හින්දා. දැන් ඔන්න ටැංකියේ තමයි ලොකුම විභව ශක්තියක් තියෙන්නේ. විභව ශක්තිය මනින සූත්‍රය මොකද්ද? මෙන්න පොළොව මට්ටම. මේ පොළොව මට්ටම. විභව ශක්තිය මනින සූත්‍රය E සමානයි mgh. E සමානයි mgh විභව ශක්තිය මනින ඔන්න ඒ සූත්‍රය. E කියන්නේ මොකද්ද? E කියන්නේ විභව ශක්තිය. ගන්න නැත්නම් ලියා ගන්න. M කියන්නේ මොකද්ද? ස්කන්ධය. G කියන්නේ ගුරුත්වජ ධර්මය. ඒක හැම වෙලාවෙම 10යි ms ශ්‍රීනල් 2යි දාන්නේ. H කියන්නේ උස. ඒ කියන්නේ උස වැඩි වෙන්න විභව ශක්තිය මොකද්ද වෙන්නේ? උස වැඩි වෙන්න විභව ශක්තිය වැඩි වෙනවා. පැහැදිලිද? එතකොට මෙතෙන්ට වඩා පළවෙනි තට්ටුවේ තියෙනවට වඩා දෙවෙනි තට්ටුවේ විභව ශක්තිය වැඩි. ඊටත් වඩා ඉහළම වැඩි. බලන්නකෝ මේ උසමල් ලකුණු කරොත් එහෙම මෙතන තියෙන මේ උසට වඩා මෙතන තියෙන දෙවෙනි තට්ටුවට එද්දි උස අඩු වෙනවනේ. ඊටත් වඩා අඩුයි වතුර පළවෙනි තට්ටුවට එද්දි. හරි. දැන් එතකොට අපි ඔය කතා කරපු විදිහට ඉහළට යද්දි විභව ශක්තිය වැඩි වෙනවා නම් පහළට යද්දි විභව ශක්තිය මොකද්ද වෙන්න ඕනේ? පහළට යද්දි විභව ශක්තිය මේ උස හොඳේ පේන්නේ නැද්ද? H උස. හරි. එතකොට ඉහළට යද්දි විභව ශක්තිය වැඩි වෙනවා නම් පහළට යද්දි විභව ශක්තිය මොකක් වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ වහලේ උඩ තියනවට වඩා පළවෙනි දෙවෙනි තට්ටුවට එද්දි විභව ශක්තිය අඩු වෙන්න ඕනේ. ඊටත් වඩා අඩු වෙන්න ඕනේ පළවෙනි මහලට එද්දි. පැහැදිලිනේ? හරි. දැන් ඔය ටික ඔයා දන්නවා. උඩට යද්දි විභව ශක්තිය වැඩි වෙනවා. විභව ශක්තිය ලිඳේ තියෙන වතුරට වඩා වහලේ උඩ තියෙන ටැංකියේ විභව ශක්තිය වැඩි. එහෙම කරන්නේ කවුද? වතුර මෝටරෙන් තමයි එහෙම කරන්නේ. අපි තමයි වතුර මෝටරේට විද්‍යුත් ශක්තිය දෙන්නේ. වතුර මෝටරේ විද්‍යුත් ශක්තිය අරගෙන ජලයේ විභව ශක්තිය වැඩි කරනවා. හරිනේ. එතන සිද්ධ වෙන ශක්ති පරිවර්තනේ වතුර මෝටරෙන් කරන්නේ අපි විද්‍යුත් ශක්තිය දෙනවා. එහෙම නැත්නම් මෝටරේ හිතලා වැඩ කරන්නේ නැහැ. ඔන්න දැන් මේ ගෙදර මිනිස්සු පවුල් ඒකින්ද මම වතුර ටික උඩට අරන් ගිහින් දෙනවා කියලා වතුර මෝටරේ වැඩ කරන්නේ නැහැ. වතුර මෝටරේ වැඩ කරන්නේ අපි ප්ලග් එකට ගැහුවොත්. ඒක ප්ලග් එකට ගහනවා කියන්නේ විද්‍යුත් ශක්තිය දෙනවා. එයා ජලයේ විභව ශක්තිය වැඩි කරනවා. හරි. ඊළඟට අපි දැන් දන්නවා වහලේ උඩ තියෙනවට වඩා දෙවෙනි තට්ටුවේදී විභව ශක්තිය අඩුයි. උස අඩුයි. ඊටත් වඩා උස අඩුයි පළවෙනි මහලේ තියෙද්දි. ඊළඟ දේ ඔයගොල්ලෝ දන්නවා ශක්තිය මවන්න හෝ විනාශ කරන්න බෑ කියලා. ශක්ති සංස්ථිතික නියම. ඒ කියන්නේ ශක්තිය මවන්නත් බෑ විනාශ කරන්නත් බෑ. අපිට පුළුවන් එක ශක්තියාකාරයක් තව එකක් බවට පරිවර්තනය කරන්න විතරයි. මවන්නත් බෑ විනාශ කරන්නත් බෑ. හරිනේ.
ඒ කියන්නේ අපිට පුළුවන් වුණා විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය කරන්න. ගෙදර හීටරේ රයිස් කුකර් එකේ වෙන්නේ ඒක. අපිට පුළුවන් ඕන්න සූර්ය ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන්න. සූර්ය පැනල් වල වෙන්නේ. තව මොනවද? අපිට පුළුවන් වුණා චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන්න. සුලන් ටර්බයින් වල වෙන්නේ. අන්න ඒ වගේ ශක්ති පරිවර්තනයක් විතරයි අපිට කරන්න පුළුවන්. එහෙනම් මෙතන උඩ තියෙන වතුර ටික පල්ලෙහාට එද්දි මොකක්ද විභව ශක්තිය අඩු වෙනවා. අඩු වෙන විභව ශක්තිය මොන ශක්තිය බවටද පරිවර්තනය වෙන්නේ? මොකක් බවටද? කියන්න බෑ. මොකක් බවටද? කියන්න මොකක් බවටද? චාලක ශක්තිය. ඇවුන්නේ. මොකක් බවටද? චාලක ශක්තිය. චාලක ශක්තිය බවට තමයි පරිවර්තනය වෙන්නේ හරියට හරි. ඒ කියන්නේ මේ පළවෙනි මහල මේ උඩම මහල දෙවනි තට්ටුවට එනවට වඩා පහළ තට්ටුවට මේති චාලක ශක්තිය වැඩි. ඒ චාලක ශක්තිය වැඩි. විභව ශක්තිය ගොඩක් හානි වෙන හින්දා එහෙනම් මොන ටැප් එකේද වැඩි වේගයකින් වතුර එන්න ඕනේ? පහළ තියෙන ටැප් එකේද ඉහළ තියෙන ටැප් එකේද? මොකේද? පහළ තියෙන ටැප් එක. පහළ තියෙන ටැප් එකේ වේගය වැඩි වෙන්න ඕනේ. හරියට හරි. වඩා වැඩි වේගයකින් ජලය පිටවන්නේ කුමන මහලයේ කරාමරේද? උත්තරේ පහළ මහලේ ඇති කරාමරේ. හරි. ඒකට උත්තරේ ලියලා මෙන්න මේ රූප දෙක ඇඳලා රූප දෙක අඳින්න ඕනේ නැහැ. මෙන්න මේ ටික ලියා ගන්න ඕනේ. විභව ශක්තිය ලියාගත්තා? චූටි වෙලාවක් දෙන්න ලියාගන්න. තව දෙයක් මේ ඊළඟ සතියේදී අපි සෙන්සුරාදා බ්‍රහස්පතින්දා පන්ති නෑ හොඳේ. අර සුකුරුදු විදිහට අපි සිකුරාදා හවස 6ට තමයි පන්ති කරන්නේ. හරි ලියාගත්ත නේද? ඊට පස්සේ ඊළඟ එකේ අහනවා ඔබේ පිළිතුරට හේතුව දක්වන්න කියලා. එතකොට හේතුව සවිස්තරාත්මකව ලියන්න ඕනේ. ලියපු නැති අය ලියා ගන්න B වල එකේ B කොටසට ලියා ගන්න. වතුර ටැංකියේ සිට ජලය ඉහළ මහලයට පැමිණීමට වඩා වතුර ටැංකියේ සිට ජලය ඉහළ මහලයට පැමිණීමට වඩා පහළ මහලයට පැමිණීමේදී උස චුටදන් පොළවේ සිට උස අඩුවන බැවින් හානිවන විභව ශක්තිය වැඩි වේ. එබැවින් පහළ මහලයට ජලය පැමිණීමේදී ඇතිවන චාලක ශක්තිය වැඩි වන
වැඩි බැවින් ඇතිවන චාලක ශක්තිය වැඩි බැවින් පහළ මහලේ ජල කරාමයෙන් වැඩි වේගයකින් ජලය පිට වේ. හරි නේද? ඔන්න අපි හේතුව ලිව්වා දැන්. අපි ඊළඟ ප්‍රශ්නෙට. ටැංකිය ඇතුළත හරස්කඩ වර්ගඵලය වර්ග මීටර් 1ක් සහ උස මීටර් 1ක් වේ. ජලයේ ඝනත්වය 1000යි kgm ඍණ 3ද ගුරුත්වාකර්ෂණ ත්වරණය 10යි ms ඍණ 2ද වේ. ඊළඟ මතුවා ගාන ඊළඟ කොටස. මොකක්ද කියන්නේ? හරස්කඩ වර්ගඵලය වර්ග මීටර් 1ක්ලු. උසත් මීටර් 1ක්ලු. හරිද? හරස්කඩ වර්ගඵලයේ ටැංකියේ වර්ග මීටර් 1යිලු. කී හරස්කඩ වර්ගඵලයේ වර්ග මීටර් 1යි. 1යි වර්ග මීටර. උසත් මීටර් 1යි. 1යි මීටර. හරිනේ. හරස්කඩ වර්ගඵලයත් වර්ග මීටර් 1යි. උසත් මීටර් 1යි. හරි. ඊට පස්සේ ගුරුත්වාකර්ෂණ ත්වරණය 10යි ms ඍණ 2යි. ඒක ඔයගොල්ලෝ දන්නවනේ. පළවෙනි ප්‍රශ්නය අහනවා ටැංකිය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරුණු පසු එහි ඇති ජලයේ ස්කන්ධය කොපමණද කියලා. ටැංකිය සම්පූර්ණයෙන්ම පිරලා තියෙද්දී මේක ඇතුලේ වතුර කොච්චරක ස්කන්ධයක් තියෙනවද කියලා අපෙන් අහනවා. අපි මුලින්ම මේක ඇතුලේ තියෙන වතුරේ පරිමාව හොයමු. සම්පූර්ණයෙන්ම ජලය තියෙනවා කියන්නේ වතුර ටැංකියේ පරිමාව තියෙන පරිමාවට සමානයිනේ. අපි ලියමු ටැංකියේ ඇති ජල පරිමාව. ඇති ජල පරිමාව. හරි. මේක මොන හැඩයකක්ද? සිලින්ඩර් ආකාර. සිලින්ඩරයක පරිමාව හොයන සූත්‍රය මතකයිද? ඒ ගණන් හොඳේ විද්‍යාව නෙමෙයි. මොකද්ද සූත්‍රය සිලින්ඩරයක පරිමාව හොයන? හරස්කඩ වර්ගඵලය වැඩි කරනවා උසෙන්. හරස්කඩ වර්ගඵලය කීයද? 1යි වර්ග මීටර. උස කීයද? උසත් මීටර 1යි. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. ඝන මීටර 1යි. ඕ ලී මොකද? පොඩෙන්. හරි. ඝන මීටර 1යි. ඝන මීටර 1ක් කියන්නේ ලීටර් නම් 1000ක්. සාමාන්‍ය ඔයගොල්ලෝ ගෙදර ඔය තියෙන රාපිකෝ වතුර ටැංකියේ තියෙන කළු පාට එක. ඒක ලීටර් 1000ක් තමයි වෙන්නේ. ඝන මීටර 1ක්. හරි. දැන් අපි හොයාගත්ත ජලයේ පරිමාව. ඊළඟට තව අපිට මේකේ දීලා තියෙනවා ජලයේ ඝනත්වය. ඝනත්වය දීලා තියෙනවානේ. ඒකෙන් අපිට ස්කන්ධය හොයාගන්න පුළුවන්. කොහොමද හොයන්නේ? ඔයා දන්නවා ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව කියලා. මේක නම් චූටි කාලේ උගන්වනවානේ 6 වසරේ විතර. 6 වසරේදී ඔක උගන්වනවා. ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව කියලා. දැන් ඔකට නිකන් ආදේශ කරගන්න විතරයි තියෙන්නේ. ඝනත්වය දන්නවා කීයද? 1000යි නිකන් ලියුවොත් පේනවා. 1000යි kgm ඍණ 3. ස්කන්ධය දන්නේ නැහැ. ස්කන්ධය දන්නේ නැහැ. නොදන්න එක නම් අපි මොකද්ද දාගන්නේ? කැමති එකක් දාගද හැකි වාගේ හිතේ තියෙන එකක්. මම x කියලා දානවා. පරිමාව දන්නව දැන් අපි හොයාගත්ත පරිමාව. පරිමාව ඝන මීටර 1යි. පේනවා මදිනේ. මම උඩින් ලියන්න. මේ හරියට ලියුවොත් පේනවා. ඝනත්වය 1000යි kgm ඍණ 3. ඒ තේන්නේ නැත්තම් කියන්න ඕනේ. ස්කන්ධය x පරිමාව ඝන මීටර 1යි.
හරිනේ. දැන් මේක ಗುಣ කරන්න තියෙන්නේ. මේ x උක්ත කරගන්න ඕනේ. x උක්ත කරගන්න නම් බෙදීම නැති කරගන්න ඕනේ. බෙදීම එහා පැත්තට අරයි යන්න ඕනේ. බෙදීමක් එහා පැත්තට අරන් ගියාම මොකක් වෙනවද? ಗುಣ කිරීමක් වෙනවනේ. හරි. එතකොට අපි ලියද හැකි x සමානයි 1000යි kgm ඍණ 3 ಗುಣ කිරීම 1යි ඝන මීටර. හරිනේ. මීටරයට කියන එක ඝන මීටරයට කියන එක මීටර වලට කැපෙනවා. 1000න් වැඩි කරාම 1000මයි. උත්තරේ මොකක්ද දෙන්නේ? 1000යි කිලෝග්‍රෑම්. හරිනේ. ඔයාලට උග ගන්න පුළුවන් නම් සෑහෙන්න හොඳයි ඈ. ඔක ඔයා හදාගත්තා නම් උත්තරේ නියමයි. හදපු නැති අය හදාගන්න. හදපු නැති අය හදාගන්න. එන්න මේක දන්නේ නැත්නම් කොටු කරගන්න. හොඳේ ඝනත්වයේ සමාන ස්කන්ධයේ විදිහින් පරිණාමය. හරි. ඊළඟ එක. හරිද අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ කොටසට ටිකම ගන්නවා. හරි. අපි ඊළඟ කොටසට මොකක්ද දාන්නේ? ඊළඟට මොකක්ද දාන්නේ? ප්‍රශ්නේ කියවා. ටැංකිය ඇතුළත හරස් කියුවා. ඊට පස්සේ යනවා ඇති කරන පීඩනය කීයද කියලා. ටැංකිය සම්පූර්ණයෙන්ම පිරලා තියෙද්දි පතුල මත පීඩනය. ඔයා දන්නවා ජල බඳුනක් ගත්තොත් එහෙම. ජල බඳුනක් ගත්තොත් එයාගේ තියෙන ජලය මගින් පීඩනයක් ඇති කරනවා. බඳුන මත පීඩනයක් ඇති කරනවා. බඳුනේ බිත්ති මත පීඩනයක් ඇති කරනවා. ඒ වගේම පතුල මත පීඩනයක් ඇති කරනවා. පහළට යන්න පීඩනය ගොඩක් වැඩි. හරිද? පහළට යන්න ජලය පල්ලෙහාට යන්න පීඩනය ගොඩක් වැඩි. එකයි ඔය ඉස්සර රජ කාලේ වැව් හදද්දි වැවේ පතුල ගොඩක් පතුල නෙමෙයි. වැව් බැම්මේ පතුල ගොඩක් පළලට හදන්නේ. ඇයි ඒ පතුලට යන්න අධික පීඩනයක් තියෙනවා. ඒ පීඩනේ දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ දැකලා ඇති අර මේ වික්ටෝරියා වේල්ල ගිහිල්ලා බලන්න ගිහිල්ලා තිනවා. ඒකෙත් අර පතුල ගොඩක් පළලයි. ඒ අධික පීඩනේ දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පල්ලෙහාට යන්න තමයි පීඩනය වැඩි වෙන්නේ. පීනන්න පුළුවන් නම් දන්නවා වතුරේ පල්ලෙහාට යද්දි පීඩනය ගොඩක් වැඩි කියලා. හරි. ඒක ඕනේ නැහැ. අපෙන් අහන්නේ ටැංකිය පතුලේ පීඩනය කීයද කියලා. අපි දන්නවා වතුරේ උස මීටර් 1යි. 1 මීටර් වතුර තියෙනවා. ජලයේ ඝනත්වය කීයද? 1000යි. kgm ඍණ 3. අපි දන්නවා වතුරේ පීඩනය ජල පීඩනය හොයන සමීකරණය. මොකක්ද සමීකරණය? P සමානයි මොකද්ද? h rho g. අන්න නියමයි. P සමාන h rho g. P කියන්නේ පීඩනය. ගන්න නැත්තම් ලියා ගන්න ඕනේ. P පීඩනය. H කියන්නේ ජල කඳේ උස. ජලයේ උස. rho කියන්නේ ජලයේ ඝනත්වය. ඝනත්වය. G කියන්නේ ගුරුත්වජ තොරණය. මම දාන්න 10යි ms ඍණ 2යි කියලා. හරි. හොඳයි. එතකොට අපි P තමයි පීඩනය තමයි හොයන්න ඕනේ. මං ජලයෙන් හින්දා තමයි මෙතනට ජලය දැම්මේ.
ඔය හරි වෙන ද්‍රවයක් තියෙනවා නම් ඔයාලට දාන්න වෙන්නේ ඒ ද්‍රවයේ තියෙන උසයි ඒ ද්‍රවයේ ඝනත්වය. අපි මෙන්න මේකට දාමු. පීඩනය තමයි හොයන්න ඕනේ. P අපි දන්නේ නැහැ. H ජලයේ උස කීයද? මීටර් 1යි. 1 මීටර්. කොයි වෙලාවකවත් සමීකරණ වලට ආදේශ කරද්දී මීටර් නැතුව වෙන එකකින් ආදේශ කරන්න එපා. සෙන්ටිමීටර්වත් මිලිමීටර්වත් ඒවෙන් ආදේශ කරන්න එපා. මොකද දිගවන්න සම්මත එක්ක මීටර්නේ. H මීටර් 1යි. රෝ ඝනත්වය 1000යි ඝන 1000යි kgm ඍණ 3. ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. පේන්නේ නේ. ඔයාට පේන්නේ මම මෙතන ලියන්න. P සමානයි H rho g. H 1 මීටර rho 1000යි kgm ඍණ 3. හරිනේ. H rho g කියන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණය. ගුරුත්වාකර්ෂණ ත්වරණය නම් දෙන්න ඕනේ නැහැ. ඔයා දන්නවනේ කීයද? 10යි ms ඍණ 2. හරි 10යි ms ඍණ 2 තියෙන්නේ. මේ හරිය ලියන kgm ඍණ 3 ගුණ කිරීම 10යි ms ඍණ 2. හරි. කීය දෙන්නේ? 1 1000න් ගුණ කරාම 1000යි 1000 10න් ගුණ කරාම 10000යි. 10000යි නෙන්නේ. පීඩනය මනින ඒකක මොනවාද? මොනවද පීඩනය මනින ඒකක? Pascal. එකක් පැස්කල්. බෝඩ් එක තව චුට්ටක් යට කරන්න. දැන් තව ටිකක් පේන්නේ. හරි. පීඩනය මනින ඒකක පැස්කල්. අපිට ඕන නම් මේක පැස්කල් වලින් ලියත හැකි. පැස්කල් 10000යි. එහෙමත් නැත්නම් අපිට තව ඒකකයක් තියෙනවා මොනවද? වර්ග මීටරයට නිව්ටන් වලින් දාත හැකි. nm ඍණ 2. ඔය මොකෙන් ඔයා උත්තරේ දැම්මත් හරි හොඳේ. ඒක ගෙදෙද්දි හදපු ළමයි ඉන්නවද? ගෙදෙද්දි හදුවා උත්තරය ආවද? උත්තරය ආව නම් හොඳයි ඈ. හරි ඊට පස්සේ තුන්වෙනි කොටස. ඒකේ 3. හරි. මේක ලියා ගන්න හදපු නැති දරුවෝ. 3 මොකද්ද? ජල ටැංකියකට ඇතුළු වන ජලය පිටාර යෑම වැළැක්වීම සඳහා සකස් කළ ලීවර සැකසුමක් රූපයේ දැක්වේ. ජලය පිරෙන විට එහි බෝයාව එසවීමෙන් කපාටේ වැසී ජලය ඇතුළු වීම නතර වේ. හරි. ඔන්න රූපේ හොඳට බලන්නකෝ. මම මේක මග නැහැ. හොඳට බලන්න රූපේ. හරි. රූපේ බලන්න හොඳට. ඔය ටැංකියේ බෝයාව කියන්නේ ඔන්න ඔය තියෙන එළි මොකද? බෝයාව කියන්නේ ඔන්න ඔය තියෙන බෝලේ වගේ එකට. වතුර පිරෙද්දි වතුර මට්ටමත් එක්ක තමයි ඔක වතුර පිරෙද්දි වතුර මට්ටමත් එක්ක තමයි ඕක ඉස්සෙන්නේ. හරිනේ. එතකොට බලන්න ඕක මෙන්න මෙහෙමනේ තියෙන්නේ. බෝලේ තියෙනවා මෙන්න මේ වගේ පොල්ලක් වගේ එකට සම්බන්ධ කරලා. හරි. පළවෙනි ප්‍රශ්නය අහනවා රූපයේ දැක්වෙන පිහිටුවේදී බෝයාව මත ක්‍රියා කරන බලය කුමක්ද? මෙතන තියෙද්දි මොන බලද මෙයා මත ක්‍රියා කරන්නේ? මෙයා මෙහෙම තියෙද්දි මෙයා මත උඩුකුරු තරප බලයක් ක්‍රියාත්මක වෙනවද? නෑ. ජලයේ ගිලිලා නෙමෙයි තියෙන්නේ.
වෙන මුකුත් බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මිනිස්සෙක් මේක ඇදගෙනත් නැහැ. ඔහේ තියෙනවා. ඔහේ තියෙනවා නම් එයා මත මොනවද තියෙන්නේ? ඔහේ තියෙන වස්තුන් මත තියෙන්නේ. එයාගේ බර විතරයි. බර පල්ලෙහාට තියෙනවා එන්ජින්. හරි. ඊට පස්සේ ජල මට්ටම ඉහළ ගොස් බෝයාව ජලයෙන් වැසී යාම ආරම්භ වන අවස්ථාවේ සිට බෝයා මත ක්‍රියා කරන අමතර බලවන්දා මේක වතුරෙන් වැහුණොත් මෙයා මත තව මොන බලයක්ද තියෙන වතුරෙන් වැහුණොත් අපි දන්නවනේ වතුරේ හරි කොහේ හරි ගිලිලා ආවෙනව නම් හරි මොකක් හරි තරලයක මොන බලයක්ද තියෙන්නේ මෙයා වතුරෙන් වැහුණොත් මෙයා මත උඩුකුරු තෙරපුම් බලයක් තියෙනවා ඉහළට උඩුකුරු තෙරපුම් බලය තියෙනවා ඉහළට හරිනේ බර පහළට තියෙන උඩුකුරු තෙරපුම් බලය ඉහළට තියෙනවා ජලයේ පිටාර යෑම වැළැක්වීමට අමතරව මෙම ලීවර සැකසුම මගින් අත්වන වෙනත් වාසියක් සඳහන් කරා හරි මම මුලින්ම කියලා දෙන්න ඕකේ ජලයේ පිටාර යන්නේ නැත්තේ කොහොමද කියලා. හරි. උඩුකුරු තෙරපුම් බලය ඉහළට තියෙද්දි බලන්නකෝ බර පහළට තියෙන උඩුකුරු තෙරපුම් බලය ඉහළට තියෙනවා. එතකොට කොහොම තියෙද්දි උඩුකුරු තෙරපුම් බලය නිසා බලන්න මොකද වෙලා තියෙන්නේ. උඩුකුරු තෙරපුම් බලය නිසා මෙන්න මේ බෝලේ උඩට යනවනේ උඩුකුරු තෙරපුම් බලයෙන් බෝලේ උඩට යනවා අපරදෙන් තමයි එහිමකෝ උඩුකුරු තෙරපුම් බලකින්ද ඔය බෝලේ උඩට යනවා එතකොට මොකද්ද වෙන්නේ බෝලේ උඩට යද්දි අර එහා පැත්තේ බලන්නකො අර නට් එකක් වගේ එකක් තියෙනවා ඒක පහළට එනවනේ නට් එකක් වගේ තියෙන එක පල්ලෙහාට එනවනේ. එතකොට වතුර ගලාගෙන යන එක නතර වෙනවා. ඕ යාට සෙල්ලම් කරන්න නෙමෙයි තියෙන්නේ. නට් එකක් වගේ තියෙන එක පල්ලෙහාට එනවා. එතකොට වතුර ගලාගෙන යන එක නතර වෙනවනේ. බලන්න හොඳට රූපේ. මොකද? දඟලන්න නැතුව. හරි. වතුර ගලාගෙන යන එක නතර වෙනවා. ඔය නට් එක වැපුණාම එතකොට මේක ඉහළට ගිහිල්ලා වතුර ගලාගෙන යන එක නතර වෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ? කරාමේ වැහෙනවා. කරාමේ වැහුණාම වතුර ගලාගෙන ඉන්නේ නැහැ. ඒක නතර වෙනවා. හරි. දැන් අපි දන්නවා වතුර නතර වෙනවා කියන එක. ඊට පස්සේ නැවත ජල මට්ටම අඩු වෙලානේ. ජල මට්ටම අඩු වෙද්දි මොකක්ද වෙන්නේ? ජල මට්ටම අඩු වෙද්දි නැවත මේ බෝයාව පල්ලෙහාට එනවා. බෝයාව නැවත පල්ලෙහාට ආවහම අර කරාමේ ආයි ඇරෙනවා. කරාමේ ආයි යනවා කියන්නේ මොකද්ද වෙන්නේ? ආයි වතුර ගලාගෙන එනවා. එතකොට මේක ඔටෝ ටැංකිය පිරෙනවා වතුර අඩු වුනහම නැවත වතුර ගලාගෙන එනවා. පැහැදිලිද ඔක? එතකොට අපිට කිසිම දෙයක් බලන්න නැහැ මේ සැකසුමේදී. ඉබේම වතුර ඇතුළට එනවා. ඒ වගේම ඉබේම වතුර එන එක නතර වෙනවා. ටැංකිය පිරුණාම. වතුර පිටත ගලාගෙන ඉන්නෙත් නැහැ. අපි ගිහිල්ලා කරාමේ අරින්නයි ඕෆ් කරන්නයි ඕනෙත් නැහැ. අන්න ඒක තමයි මේකේ අනිත් වාසිය. පළවෙනි එක වතුර එන එක නතර වෙනවා. ඊළඟ වාසිය තමයි මොකද්ද? වතුර අඩු වුණාම කරාමේ ස්වයංක්‍රීයව ඇරිලා වතුර ඇතුළට ගලාගෙන එනවා. ලියන්න එක C වලට උත්තරේ C වලට උත්තරේ ලියන්න. ජලය අඩු වූ විට බෝයාව නැවත පහළට ගමන් කරන අතර ජලය අඩු වූ විට බෝයාව නැවත පහළට ගමන් කරන අතර
මොකද්ද ළමයි වෙන්නේ? නැවත කපාටය විවෘත වන අතර ජලය ටැංකියට ස්වයංක්‍රීයව ගමන් කරයි. හරි. එතකොට මෙහෙම සැකැස්මක් අපේ ගෙවල් වල තියෙනවා. අපිට ගිහිල්ලා කරාමේ අරින්න ඕනෙත් නැහැ. කරාමේ ඕෆ් කරන්න ඕනෙත් නැහැ. කොයි වෙලේ බැලුවත් ටැංකිය පිරලා තියෙන්නේ. ඇයි ඒ? මේක පල්ලෙහාට ඇවිල්ලා තියෙන වෙලාවට වතුර ගලාගෙන එනවා. ටැංකිය පිරුණාම අතනින් කපාටේ වැහෙනවා. එතකොට ටැංකිය උතුරලා යන්නෙත් නැහැ. ලොකු වාසියක් තියෙනවා අපිට. හරිනේ. ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ. මේක තේරුණාද මේ ප්‍රශ්නේ? ළමයි තේරුණාද? ඔව් සර්. හරි. අපි යන් ඊළඟට. ළමයි චුට්ටක් මගේ කටහඬ අවුල් ඇති මේ පොඩි සෙම රෝගී තත්ත්ව ටිකක් තියෙනවා. කොරෝනා නෙමෙයි. ඒකෙන් හින්දා මේ කියන එක පැහැදිලි නැතුව ඇති. වැඩි ගණන් ගන්න එපා. හොඳයි. හරි. දැන් අපි කතා කරන්නේ විද්‍යාවනේ. දැන් 2020 පේපරේ අද ඉවරයි. ඊට පස්සේ ඊළඟ සතියේ 2019 පටන් ගන්නවා. එතකොට කොහොම අපි 2016 වෙනකම් පේපර් ටික කරනවා. 19 18 17 16. තව ප්‍රශ්න පත්‍ර 4ක් තියෙනවා. 16න් පස්සේ නම් කරන්න යන්න එපා. 16න් පස්සේ කරලා වැඩක් නැහැ. මොකද පරණ සිලබස් එකක් නේ. ඒතකොට විෂය කරුණු වෙනස් සෑහෙන්න වෙනස්. ඒකින්ද 16න් පස්සේ කරන්න යන්න එපා. මේ ටික හොඳට පුළුවන් කරගන්න. හරිනේ. එතකොට පන්ති වෙලාවෙම ওই ටික ඔලුවට දාගන්න උගන්වන දේවල්. පන්තියෙන් පස්සේ ආයි පාඩම් කරන්නවත් ආයි මේවා බලන්න කියලාවත් තියාගන්න එපා. පන්තියට එන්න කලින් පේපර් එක කරලා එන්න. පන්ති ඉවරනහම මේ ආයි බලන්න කියලා දෙයක් තියාගන්න එපා. පන්ති වෙලාවෙම පුළුවන් කරගෙන. මොකද අර ඔයාලට තියෙන්නේ සීමිත කාලයක්. ඒක තේරෙන්නේ නැහැ මේ තියෙන තත්ත්වෙත් එක්ක කොරෝනා හින්දා ඔයාලට හිතනවා පස්සට යයි කියලා විභාගේ. තව පල්ලෙයි කියලා හිතනවා. නේම පොඩි සැහැල්ලු ගතියකට දැන් ඉන්නේ. භාගි පස්සට යයි මොකක් කරයි දන්නේ කියලා. හැබැයි පස්සට ගියා කියලා සීමිත කාලයක් තමයි තියෙන්නේ. අපි නිකමට විද්‍යාව පොත් 4 එකතු කරලා බැලුවොත් එහෙම 10යි 11යි මෙන්න මෙච්චරක් විතර මික්කයක් එනවා. ලොකු විෂය කරුණුත් එක්ක. ඒකින දැම්ම පොඩ පාඩම් කරගන්න. විද්‍යාව විතරක් නෙමෙයි තියෙන්නේ. තව විෂයන් කීයක් තියෙනවා. තව විෂයන් 8ක් තියෙනවා. ඔය ඔක්කොම එක විදියට තියෙන්නේ. විද්‍යාව විදියට නෙමෙයි තියෙන්නේ සිංහල. ඒක විචාර ලියන්නයි, කවි ලියන්නයි, කවි පාඩම් කරන්නයි ඔය ඔක්කොම ටික තියෙනවා. ඒ සිංහල එක විදියට තියෙන්නේ. ගණන් වල ගණන් හදන්න ඕන. ඉංග්‍රීසි නම් පුළුවන් අකුරු 26යි නේ තියෙන්නේ. ඒ ටික මොකක් හරි. එහෙට මෙහෙට අඹලා ගන්න වැඩ පුළුවන් වෙයි. මේ ඊට බුද්ධාගම ඒකේ කවි පාඩම් කරන්න ඕන. ගාථා පාඩම් කරන්න. ඊළඟට තවුණා. අපි ගත්තොත් එහෙම ඉතිහාසය අර විජේක ඉඳලා මේ කොටාබේ රාජපක්ෂ වෙනකම්ම රජවරු කරපු අයි ඒ ටික ඔක්කොම මතක තියෙනවා. ඔය එක විදිහට තමයි ওই විෂයන් ටික තියෙන්නේ. එක එකට වෙනස් විෂයන් ටිකක් තියෙනවා. එතකොට ඔය ඔක්කොටම මේ ගන්න ඔයා ඇත්තම දක්ෂයෙක් වෙන්න ඕනේ. එහෙනම් දැම්මම ඉඳන් වැඩ කරන්න. බැරි දෙයක් නැහැ. හරිනේ. මහා ලොකු දේවල් අහන්නේ නැහැ. හැබැයි පොඩ වැඩ කරා චුට්ට දැනුම එක ඔලුවට දාගෙන පොද විෂයන් 9ම තියෙන එකපාර ඔලුවට දාගන්න අමාරු විභාගයට මාසයක් තියලා. එහෙනම් චුට්ට වැඩ කරා. හරිනේ.
ගත්තු සිංහල ඉදින්න මේ සංගීතරි මොකක් හරි කාණ්ඩ විෂයක් කිනකට වෙනස් විෂයන් ටිකන්න තින්න එතකොට එකගේවට ඔළුව හදාගන්න ඕන ඒ තියන තත්ත් එක්ක අන්තිම් මොහොද වාඩන් කරන්න බෑනි කොදේ තරන් චුටි මානසික පීඩනය කර ඉන්න වයිමමයි හැමෝම ලගෙවල්ලට කොටු වෙලා කොයිවත් යන්න නෑ පන්ති යන ස්කෝල යන කාලන ගොඩ ස්කෝල ගියා අවසර පන්තියා ගෙදරමේ හිටි හැබැයි දැන් අර චුටි ප්‍රශ්නයක් තියෙනවා ඉතින් අර ගෙවල්වලට වෙලා තියෙන හින්දා ඒකින්ද චුට්ට වාඩන් කරන්න පන්ති තියෙන වෙලාවට විතර ෆෝන් පාවිච්චි කරන්න නිත්තලාට ෆෝන් පාවිච්චි කරන්න එපා ෆෝන් වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න අනිත් වෙලාවට හරි මේ තව චුට්ට කාලේ මහන්සි වෙන්න තියෙන්නේ හොඳේ එතකොට තව මාස කීපයක් ඇතුළත ඔයාගේ මේ O level එක වසරේ ඉඳන් 11 වෙනකන් ඉගෙන ගත්ත ඔක්කොම ටික ඉවරයි ඊට පස්සේ ආයි අලුත් එකක් A level කියන්නේ O level විදිහට නෙමෙයි A level කරන්න තියෙන්නේ ඒක හින්දා මේ තව චූට්ටයි ලොකු කාලයක් ඔය ඇවිල්ලා තියෙන තව මාස කිහිපයයි මේක ඉවරයි ඊට පස්සේ නිදහසයි A level ඉවරලා මාස ගානක් ගිහිල්ලා O level ඉවරලා මාස ගානක් ගිහිල්ලා තමයි A level පටන් ගන්නේ ඒ අතර කාලේ ඔය ඔක්කොම වැටි කරද හැකි ෆෝන් පාවිච්චි කරද හැකි සිංදු කියද හැකි ඕන එකක් පුළුවන් ඉතින් එතකන් චුට්ටක් ඉන්න මේ ටිකේ හරිනේ මේ ටිකේ අධ්‍යාපනයට මුල් තැන දෙන්න මොකානුදී හරි වැඩ කරන්න හරි ඊළඟ ප්‍රශ්නේ 9 පහත දැක්වෙන U කෝෂය විද්‍යුත් රසායනික කෝෂයක් වන අතර W කෝෂයේ විද්‍යුත් විච්ඡේදන කෝෂයකි හරි ඔගල 11 වසරේ තියෙන තව පාඩමක් විද්‍යුත් රසායන තියෙන ළමයි 11 පොත පොඩ්ඩක් පෙරලා ගන්න ළඟ තියෙනවද තියෙනවා නම් පෙරලා ගන්න 11 11 දෙවනි කොටසේ 78 පිටුව විද්‍යුත් රසායනය හරි එතකොට මේ පාඩමින් තමයි ඔය ප්‍රශ්නේ පළවෙනි කොටසේ ඒ කොටස අහලා තියෙන්නේ ඕන ලියා ගන්න 11 වසර 12 පාඩම විද්‍යුත් රසායනය බලන්නකෝ ප්‍රශ්නේ පහත දැක්වෙන U කෝෂයේ විද්‍යුත් රසායනික කෝෂයක් වන අතර W කෝෂයේ විද්‍යුත් විච්ඡේදන කෝෂයකි. බලන්න U කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම තියෙනවා. මේකට තියෙනවා මෙන්න මෙහෙම දෙකක්. සන්නායක කම්බියක් තියෙනවා. තනුක සල්ෆියුරික් අම්ල ද්‍රාවණය. තනුක H2SO4 සල්ෆියුරික් අම්ල ද්‍රාවණය. ඊට පස්සේ මොකද්ද මේ මෙයා සිංක් තහඩුව. සිංක් තහඩුව මෙයා කොපර් තහඩුවක් තියෙනවා. හරි. ඔය එක ඊළඟට කොහොමද තියෙන්නේ? ඊළඟට එහෙම වෙන්නේ. මෙයාගේ තියෙන ද්‍රාවණය මොකද්ද? ජලීය කොපර් සල්ෆේට්. ජලීය copper sulfate මෙයාගේ තියෙන කාබන් තහඩු දෙකක් මිලිග්‍රෑම් වගේ තහඩු දෙකක් තියෙන්නේ කාබන් තහඩු මෙයා U මෙයා W රූපේ දීලා තියෙන්නේ ඔහොමනේ U තියෙනවා W තියෙනවා ඔන්න ඔය රූපයක් තමයි දීලා තියෙන්නේ. හරි. මේ දෙකේ බලන්න හොඳට බැලුවොත් ඔයාලට පේනවා මෙන්න මෙයාට මොකද්ද මේ සම්බන්ධ කරලා තියෙන්නේ? බැටරියක් සම්බන්ධ කරලා තියෙනවා. හැබැයි මෙයාට බැටරියක් සම්බන්ධ කරලා නැහැ. මෙන්න මේ සම්බන්ධ කරපු බැටරියෙන්
විද්‍යුත් ශක්තිය දෙනවා. බැටරියෙන් විද්‍යුත් ශක්තිය දෙනවා. බැටරියකින් කරන්නේ ඒකනේ පියවි කෝෂයක් කියලා ගමුකෝ. ඒකෙන් කරන්නේ විද්‍යුත් ශක්තිය දෙනවා. විද්‍යුත් ශක්තිය දීලා මේ ද්‍රාවණය ඇතුලේ ප්‍රතික්‍රියාවක් සිද්ධ කරනවා. මේකෙදි කරන්නේ එහෙම එකක්. ද්‍රාවණයට විද්‍යුත් ශක්තිය දීලා ද්‍රාවණය ඇතුලේ ප්‍රතික්‍රියාවක් සිද්ධ කරගන්නවා. හරිනේ. හැබැයි මේකෙදි බැටරියක් නැහැ. මේකෙදි වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේකෙදි රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා විදුලිය හදනවා. රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා මේකෙදි විදුලිය හදනවා. හැබැයි මේකෙදි මොකක්ද වෙන්නේ? මේකෙදි අපි පිටින් විදුලිය දීලා මොකක්ද වෙන්නේ? රසායනික ප්‍රතික්‍රියාවක් කරගන්නවා ද්‍රාවණය ඇතුලේ. අපි ශක්ති පරිවර්තනය ලිව්වොත් එහෙම ශක්ති පරිවර්තනය ලිව්වොත් එහෙම මොකද්ද මේකෙදි ශක්ති පරිවර්තනය? මේකෙදි රසායනික ශක්තිය පරිවර්තනය වෙනවා විද්‍යුත් ශක්තිය බවට. රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙනවා. එහෙනම් මේකෙදි මොකද්ද වෙන්නේ? මේකෙදි වෙන්නේ මොකද්ද? මේකෙදි මොන ශක්තිය මොකක් බවට? මේකෙදි බැටරියෙන් දෙන විද්‍යුත් ශක්තිය. බැටරියෙන් දෙන විද්‍යුත් ශක්තිය පරිවර්තනය වෙනවා රසායනික ශක්තිය බවට. රසායනික ශක්තිය බවට. දෙකේ වැඩ දෙකක් වෙන්නේ. මේකෙදි රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙනවා. මේකෙදි විද්‍යුත් ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය වෙනවා. පැහැදිලිද ඔය දෙක? පැහැදිලි නේද? පළවෙනි ප්‍රශ්නය අහනවා රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වන්නේ කුමන කෝෂයේද කියලා. මොකේදීද රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය වෙන්නේ? U කෝෂේ. W කෝෂේ වෙන්නේ විද්‍යුත් ශක්තිය තමයි රසායනික ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ. ඊළඟට අහනවා කෝෂ දෙකෙහි සිදුවන ඇනෝඩ ප්‍රතික්‍රියා පොදුවේ හඳුන්වන නම කුමක්ද කියලා. ඔගොල්ලෝ මීට කලින් මේ වචන දෙක අහලා ඇති. එකක් ඇනෝඩ, එකක් ඇනෝඩ. අනිත් වචනේ තමයි කැතෝඩ. එකක් ඇනෝඩ අනිත් එක කැතෝඩ. හරි. වෙන පාට පෑනකින් ඔයා ඔය ලියන පොතේම තරුවක් දාලා ලියන්න. ඔයා ඔය ලියන පොතේම තරුවක් දාලා වෙන පෑනකින් ලියන්න. වෙන පාට පෑනකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක්. ඊට පස්සම කියලා දෙන්න. ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක්, ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක් ඔක්සිකරණය ලෙස හඳුන්වයි. ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක් ඔක්සිකරණය ලෙස හඳුන්වයි. යම් ඉලෙක්ට්‍රෝඩයක් අසල ඔක්සිකරණය සිදුවේ නම්, යම් ඉලෙක්ට්‍රෝඩයක් අසල ඔක්සිකරණය සිදුවේ නම්
එම ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය ලෙස හඳුන්වයි. එම ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය ලෙස හඳුන්වයි. හරිනේ. ඒ පෑනෙම ආයි තරුවක් දාලා ලියන්න. යම් ඉලෙක්ට්‍රෝඩයක් අසල ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිදුවේ නම් එම ඉලෙක්ට්‍රෝඩය අසල ඔක්සිහරණයක් සිදුවේ. එම ඉලෙක්ට්‍රෝඩය අසල ඔක්සිහරණයක් සිදුවේ. ඔක්සිහරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය ලෙස හඳුන්වයි. දැවා දන්නවා ඇනෝඩ ප්‍රතික්‍රියා කියන්නේ මොනවද, කැතෝඩ ප්‍රතික්‍රියා කියන්නේ මොනවද කියලා දන්නවා. ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා නම්, මොකක් හරි ඉලෙක්ට්‍රෝඩයකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා නම්, මම ඉස්සරහට කතා කරනවා ඉලෙක්ට්‍රෝන ඉවත් කරන හැටි, ඉවත් වෙන හැටි. මොකක් හරි ඉලෙක්ට්‍රෝඩයක් අසල ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා නම් අපි කියනවා එතන ඔක්සිකරණයක් සිද්ධ වෙනවා කියලා. ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා නම් ඔක්සිකරණයක් වෙනවා කියලා කියනවා. ඔක්සිකරණයක් වෙනවා නම් මොකක් හරි ඉලෙක්ට්‍රෝඩයක් අසල අපි එතෙන්ට කියනවා මොකක් කියලාද? ඇනෝඩය කියලා කියනවා. මොකක් හරි ඉලෙක්ට්‍රෝඩයක් අසල ඔක්සිජන් ලබා ගැනීමක් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිද්ධ වෙනවා නම් අපි කියනවා ඔක්සිහරණයක් කියලා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිද්ධ වෙනවා නම් අපි කියනවා ඔක්සිහරණයක් කියලා. මොකක් හරි ඉලෙක්ට්‍රෝඩයක් අසල ඔක්සිහරණයක් සිද්ධ වෙනවා නම් අපි එතෙන්ට කියනවා කැතෝඩය කියලා. හරිනේ. එතකොට ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ ඇනෝඩය ගාව, ඉලෙක්ට්‍රෝන ලබා ගන්නේ කැතෝඩය ගාව. හරි. දැන් ඔයාලා දන්නවා ඇනෝඩයයි කැතෝඩයයි කියන්නේ මොකක්ද කියලා. හරි. ඊට පස්සේ මම මෙන්න මේක චුට්ටක් විස්තර කරන්නම්. ඊට පස්සේ ඔයාලට තනියම කියන්න මේක ඇනෝඩය කියන්නේ මොකක්ද, කැතෝඩය කියන්නේ මොකක්ද කියලා. හරි. මෙතන බලන්නකො තියෙන ලෝහ දෙක. සිංක් ලෝහය තියෙනවා, කොපර් ලෝහය තියෙනවා. සිංක් ලෝහයයි කොපර් ලෝහයයි සක්‍රියතා ශ්‍රේණිය 10 වසරේ උගන්වලා ඇතිනේ. සෝ කෑ මෑ ඈ සී ෆේ ටින් ඔන්නම මතක තියාගන්න කවියක් විදියට. සක්‍රියතා ශ්‍රේණියේ ඉහළම තියෙන්නේ කවුද? පොටෑසියම්, සෝ කෑ කැල්සියම්, මෑ ඈ ඇලුමිනියම්, සිංක්. සෝ කෑ මෑ ඈ සිංක්. සිංක් තමයි ඉහළින් තියෙන්නේ. සී ෆේ ටින් ලෙඩ් හයි කොපර්. සිංක් වලට වඩා පස්සේ තමයි කොපර් තියෙන්නේ. විද්‍යුත් රසායනික ශ්‍රේණිය. හරිනේ. රස සක්‍රියතා ශ්‍රේණිය. එතකොට ඔයා දන්නවා සක්‍රියතා ශ්‍රේණිය ඉහළ ඉන්න අය බලන්න ඉලෙක්ට්‍රෝන මොකක් කරන්නද? ඉහළ ඉන්න අය බලන්න ඉලෙක්ට්‍රෝන පිට කරන්න. ඒ වගේම
සක්‍රියතා ශ්‍රේණිය පහළම ඉන්න අය බලන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. ඒක මතක තියාගන්න. ඉහළ ඉන්න අය බලන්නේ පිට කරන්න. පහළ ඉන්න අය බලන්නේ ලබා ගන්න. එතකොට සිංක් කොපර් දෙකෙන් කවුද ඉලෙක්ට්‍රෝන පිට කරන්න බලන් ඉන්නේ? සක්‍රියතා ශ්‍රේණියේ ඉහළ ඉන්න සිංක් තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්න බලාගෙන ඉන්නේ. ඒ වගේම හොඳට බලන්නකො. දැන් මෙන්න මේ තියෙන සිංක්. එයා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. සිංක් ඉලෙක්ට්‍රෝන පිට කළා හදනවා සිංක් ධන දෙක අයන. ධන දෙක අයන හදන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා. හරිනේ. සිංක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා සිංක් ධන දෙක අයන හදනවා. අපි ඔන්න ඕකට කියනවා අර්ධ ප්‍රතික්‍රියාවක් කියලා. අපි ඕකට කියනවා අර්ධ ප්‍රතික්‍රියාවක් කියලා. මෙයා එක අර්ධ ප්‍රතික්‍රියාවක්. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා සිංක් ධන දෙක එන හදනවා. එයා තමයි මෙන්න මෙතෙන්දි වෙන්නේ. එතකොට සිංක් ධන දෙක එන හදනවා කියන්නේ සිංක් ධන දෙක එන ද්‍රාවණයට එනවා. හරිනේ. හැබැයි ඉලෙක්ට්‍රෝන කොයිම වෙලාවකවත් ද්‍රාවණයට එන්නේ නැහැ. එයා මෙන්න මේ තහඩුව මත රැඳෙලා ඉන්නවා. ඉලෙක්ට්‍රෝන තහඩුව මත රැඳිලා ඉන්නවා. අයන විතරයි ද්‍රාවණයට එන්නේ. ඔන්න ඔය ද්‍රාවණයට අපි නමක් කියනවා. ද්‍රාවණයට කියන නම තමයි විද්‍යුත් විච්ඡේද කියලා කියනවා. විද්‍යුත් විච්ඡේද කියලා කියනවා ඔන්න ඔය ද්‍රාවණයට. හරි. එතකොට සිංක් ටික ද්‍රාවණයට එනවා. ඉලෙක්ට්‍රෝන ටික මේක ඉතුරු වෙනවා. ඒක ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. පොඩි ඍණාරෝපණයක් එනවා. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයිනේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. වැඩි වෙන ඉලෙක්ට්‍රෝන ටික මොකක්ද වෙන්නේ? මෙන්න මේ සන්නායකයේ දිගේ එහා පැත්තට යනවා. මෙන්න උඩින් දැන් ඉලෙක්ට්‍රෝන එනවා. මේක ඉලෙක්ට්‍රෝන වැඩි. එතකොට මෙතෙන්දී ඉලෙක්ට්‍රෝන පිට කරනවා. හරි. ඔන්න උඩින් එන ඉලෙක්ට්‍රෝන ටික තියෙනවා. හරි. දැන් ඔයා දන්නවා ඉලෙක්ට්‍රෝන උඩින් එනකන් වෙන දේවල් ටික දන්නවා. ඊට පස්සේ මේ මාධ්‍ය විද්‍යුත් විච්ඡේදය හැදිලා තියෙන මොනවද? තනුක සල්ෆියුරික් වලින්. තනුක සල්ෆියුරික් මොකක් වෙලාද තියෙන්නේ? H2SO4 කියන එක හැම වෙලාවෙම හයිඩ්‍රජන් ධන අයනයි HSO4 ඍණ බවටයි පරිවර්තනය වෙලා තියෙන්නේ. හරිනේ. ඒ කියන්නේ මාධ්‍යයේ හයිඩ්‍රජන් අයන විශාල ප්‍රමාණයක් තියෙනවා. පැහැදිලිනේ? අන්නේ හයිඩ්‍රජන් අයන ටික හම්බෙන්නේ මොනවා වගේද? තනුක සල්ෆියුරික් වගේ. එතකොට මාධ්‍යයේ හොඳටම හයිඩ්‍රජන් ධන අයන තියෙනවා. ඉහළින් එන ඉලෙක්ට්‍රෝන ගන්නවා මේ හයිඩ්‍රජන් ධන අයන. එයාට ඉලෙක්ට්‍රෝන මදි වෙලානේ තියෙන්නේ. ධන අයන හැදලා තියෙන ඉලෙක්ට්‍රෝන මදි වෙලානේ. එතකොට ඉහළින් එන ටික අරන් මොකක්ද වෙන්නේ? හයිඩ්‍රජන් හැදෙනවා. හැබැයි වායු ගෝලයේ හයිඩ්‍රජන් විදිහට නෙවෙයි තියෙන්නේ. H2 විදිහට තියෙන්නේ. එහෙනම් දෙකයි මේ පැත්තත් දෙකයි. ඔන්නම තුලිත කරගන්න. එතකොට සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඊළඟ දේ තමයි අපි මෙන්න මේ අර්ධ ප්‍රතික්‍රියා ලියද්දි මේ අර්ධ ප්‍රතික්‍රියා ලියද්දි අපි මේවා ඉන්න අවස්ථාව ලියන්න ඕනේ. මේගොල්ලෝ ඝන අවස්ථාවේදී ඉන්නේ, ද්‍රව අවස්ථාවේදී ඉන්නේ, වායු අවස්ථාවේදී ඉන්නේ කියලා ලියන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන වලට නම් අවස්ථාවක් නැහැ. හයිඩ්‍රජන් කොහොමද තියෙන්නේ? වායු අවස්ථාවේ වායුවක් කියන අපි ගෑස් කියලා ලියන්න ඕනේ. සිංක් මෙතෙන්දි තියෙන ලෝහයක් විදියට, ඝනයක් විදියට තියෙනවා. ඝනයක් නම් අපි solid S කියලා දානවා. හරිනේ. ඝනයක් නම් solid S. ඊට පස්සේ මෙතන කොයි විදියටද තියෙන්නේ? සිංක් ධන දෙක අයනයක් විදියට තියෙනවා.
අයනයක් විදිහට තියෙනවා නම් අපි දාන්නේ මොකක් කියලාද? AQ කියලා දානවා. aqueous අයනයක් විදිහට තියෙනවා. පැහැදිලිනේ? මෙතනත් හයිඩ්‍රජන් ධන අයනයක් විදිහට තමයි තියෙන්නේ. අපි aqueous කියලා දානවා. හරි. ඔන්න ඕවට කියනවා අර්ධ ප්‍රතික්‍රියා කියලා. මෙතෙන්දි සිංක් තහඩුව අසල මොකද්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කිරීමක් තමයි වෙන්නේ. කොපර් තහඩුව අසල මොකද්ද වෙන්නේ? කොපර් තහඩුව අසල ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් වෙන්නේ. හරි. දැන් ওই දෙක ඔයා දන්නවනේ. දැන් මට කියන්න මේකේ ඇනෝඩය මොකක්ද කැතෝඩය මොකක්ද කියලා කියන්න. සිංක් තහඩුව මොකක්ද? ඇනෝඩයද කැතෝඩයද? සිංක් තහඩුව ඇනෝඩයද කැතෝඩයද? කියන්න බෑ. මොකක්ද? ඇනෝඩයද කැතෝඩයද? anode හොඳයි. එතන ඇනෝඩය ඇයි ඉලෙක්ට්‍රෝන පිට කරනවා. මෙතෙන්දී ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන්නේ ඔක්සිකරණයක් තමයි වෙන්නේ. ඔක්සිකරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩයට අපි කියනවා ඇනෝඩය කියලා නියමයි. මෙයා ඇනෝඩය. මෙයා ඇනෝඩය නම් මේ කොපර් තහඩුව තමයි කැතෝඩය වෙන්නේ. හරිනේ. එතකොට මෙයා තමයි ඇනෝඩ ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් අපි කියන ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව කියලා. මෙතෙන්දි ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. එහෙනම් අපි කියනවා ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව කියලා. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ඉලෙක්ට්‍රෝඩයට අපි කියනවා කැතෝඩය කියලා. හරිනේ. මේ දෙකටම කියනවා අපි අර්ධ ප්‍රතික්‍රියා කියලා. හරි. ටංගාල ඔය ටික ලියාගෙන ලියාගත්තේ නැති අය ඉන්නවනේ. ලියාගන්න. තමයි අද අපි 2020 පේපරේ ඉවර කරනවා. ඔව් කරාට පස්සේ ඔයාලට තේරෙන්න ඕනේ ඔය මේ මහා ලොකු ප්‍රශ්න අහලා නැහැ. මේ ප්‍රශ්න අමාරු නෑනේ ඇත්තටම. චූටි ප්‍රශ්න ටික ගන්න තියෙන්නේ. හැබැයි අපි හරියට උත්තර ලියන්න ඕනේ. 11 වසර විතරක් නෙවෙයි අහන්නේ 10 වසරේ දැනුමක් තියෙන්න ඕනේ. 10යි 11යි ටික අතිශය වැදගත්. අපි යන්නේ ඊළඟ කොටසට. යුකෝෂයේ ඇනෝඩය අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාවේ රසායනික සමීකරණ යුකෝෂයේ ඇනෝඩය අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව රසායනික සමීකරණයකින් දක්වනවා. ඒක පුළුවන් නේද? හරි. මේක ලියාගෙන ඉවරයි. මේක ලියාගෙන ඉවරලා අපි මේකට යමු. මේක මතන වෙන්න හොඳේ. හරි.
එයා පියන් එහා එකට මේකට කියනවා විද්‍යුත් විච්ඡේද කෝෂයක් කියලා. කලින් කතා කරන එක රසායනික කෝෂයක්. මෙයා විද්‍යුත් විච්ඡේදන කෝෂයක් කියලා කියනවා. හරි. ඕක අපි ප්‍රායෝගිකව පාවිච්චි කරනවා හොඳයි. මෙන්න මේක අපි ප්‍රායෝගිකව පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවද? රත්තරන් බඩු කඩවල් වල මිනිස්සෙක් ඉන්නවා නිකන් මාළු ටැංකියක් වගේ එකක් තියාගෙන. පැත්තේ පොඩි බැටරි දෙකක් ගහලා තියෙනවා. මේ මිනිස්සයා රත්තරන් බඩු අරගෙන නිකන් කූරකින් අල්ලගෙන මෙන්න මේ නිකන් රාප්ප හදනවා වගේ මොකද්ද මන්ද කරනවා බ්‍රෂ් එකක් අරන් අතුල්ලනවා නම්මනම් කරනවා. දැකලා තියෙනවද? රත්තරන් බඩු කඩවල එකල් තියෙනද ඉස්සරහා එකල් නැද්ද ළමයි දැකලා තියෙනවා සර්. එතෙන්දි වෙන්න මෙන්න මේ වගේ එකක්. ද්‍රාවණයට විදුලිය දීලා ද්‍රාවණය ඇතුලේ ප්‍රතික්‍රියාවක් සිද්ධ කරනවා. ද්‍රාවණයට විදුලිය දීලා ද්‍රාවණය ඇතුලේ ප්‍රතික්‍රියාවක් සිද්ධ කරනවා. එතකොට අපි හිතමුකෝ ඔයා ගාව පරණ රත්තරන් බඩුවක් මොකක් හරි තියනවා කියලා. ඔක ඔයා දාගෙන ඉද්දි මොකද්ද වෙන්නේ? ඔයාගේ ඇඟේ තියෙන දාඩිය ටික ඒ රත්තරන් බඩුවේ ගෑවෙනවා. ඊට පස්සේ කාලයක් යද්දි තව ඔයා පාරේ යද්දි අනම්මනම් වැදිලා රත්තරන් බඩුවේ අර දිලිසෙන ගතිය කාලයක් යද්දි අඩු වෙනවා. කාලයක් යද්දි දිලිසෙන ගතිය අඩු වෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? දිලිසෙන්නේ නැහැ. රත්තරන් බඩු දාන්නේ කොහොමයි? දිලිසෙන්නනේ. එතකොට දිලිසි යත් හැකිනේ. ඒකනේ රත්තරන් බඩු දාන්නේ. එතකොට දිලිසෙන්නේ නැහැ කියන්නේ ඒක නිකන් අප්සෙට් වගේනේ. එතකොට මොකද්ද කරන්නේ? ඔයා ගිහිල්ලා රත්තරන් බඩු කඩේට මේ මාළේ හරි මුද්ද හරි මොකක් හරි එක දුන්නාම ඒ රත්තරන් බඩු කඩේ මිනිස්සු අර මොකද්ද මාළු ටැංකිය වගේ එකට දාලා අතුල්ලලා දෙනවා. එතකොට ඔයාගේ රත්තරන් බඩු උඩ රත්තරන් ආයි අලුතෙන් ආලේපයක් වෙනවා. හරිනේ. එතකොට නැවත ආයි දිලිසෙන්න ගන්නවා. ඒක තමයි වෙන්නේ. එතකොට කඩේ තියෙන රත්තරන් තීන්තක් ගෙනහල්ලා ඒක ගෑවුත් අප්සෙට් නේ. ඒකින්ද තමයි අර කරන්නේ. නැවත චූටි රත්තරන් ස්තරයක් ආලේප කරන රත්තරන් බඩු කඩේ අර ඉස්සරහා තියෙන ටැංකියේදී. අපි ඒකට කියනවා විද්‍යුත් ලෝහාලේපනය කියලා. විදුලිය භාවිතා කරලා ලෝහයක් ආලේප කර ගැනීම. විද්‍යුත් ලෝහාලේපනය කියලා කියනවා. හරි. ඊළඟට බලමුකෝ මේක. මෙන්න මේකෙදි වෙන දේ බලමු. මේකෙදි චූටි දේවල් ටිකක් කියලා දෙන්න තියෙනවා. පළවෙනිම දේ ජලීය කොපර් සල්ෆේට් කියන්නේ CuSO4. මෙයා කැඩිලා තියෙන්නේ. කැඩිලා කියන්නේ මෙයා කොපර් සල්ෆේට් විදිහට නෑ. කොපර් ධන දෙක එන විදිහටයි සල්ෆේට් ඍණ දෙක එන විදිහටයි තියෙන්නේ. මෙන්න මෙහෙම එකක් නෑ මේ දෙක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මාධ්‍යයේ තියෙන විද්‍යුත් විච්ඡේදයේ තියෙන්නේ කොපර් ධන දෙක අයන තියෙනවා සල්ෆේට් අයන තියෙනවා SO4 ඍණ අයන තියෙනවා. දැන් ඔයාලා මේක තියෙන දෙකක් දන්නවා. කොපර් ධන දෙකයි සල්ෆේටුයි තියෙනවා. තව දෙකක් තියෙනවා. මොකද්ද? අපි ගන්න ජලය වතුර ස්වල්පයක් කැඩිලා තියෙන්නේ. ඔක්කොම ටික නෙමෙයි. චුට්ටයි කැඩිලා තියෙන. ඒකින්ද අපි මෙන්න මෙහෙමයි ලියන්නේ. හයිඩ්‍රජන් ධන අයනයි OH ඍණ අයනයි හයිඩ්‍රොක්සිල් අයනයි හයිඩ්‍රජන් ධන අයනයි බවට කැඩලා තියෙන්නේ අපි ගන්න වතුර. හරිනේ. එහෙනම් මේ දෙකක් තියෙනවා. කොපර් ධන දෙක අයන තියෙනවා. හයිඩ්‍රජන් ධන අයන තියෙනවා. සල්ෆේට් අයන තියෙනවා. OH ඍණ අයන තියෙනවා. හරි. ඔය අයන වර්ග හතරම තියෙනවා මෙන්න මේ ද්‍රාවණයේ. ඒක අඳුර ගන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයකට ජලීය කොපර් සල්ෆේට් කියලා දුන්නා. හරිනේ. මේ පාඩමෙන් හැමදාම ප්‍රශ්න අහනවා. ඉතින් ඔය පාඩම කොහොම හරි පුළුවන් කරගන්න. හරි. දැන් ওই ටික දාන්න. ඊළඟ දේ
කෝෂයේ මෙතන ධන අග්‍රය තියෙනවා මෙතන ඍණ අග්‍රය තියෙනවා කෝෂයේ අග්‍ර දෙක අඳුර ගන්න ඕනේ අඳුරනවනේ එන්න එහෙනම් බැටරියක් තියෙද්දි උඩ ධන යට එක ඍණනේ ඔය විදිහටමයි අදින්නේ දිග එක ධන කොට එක ඍණ බැටරියේ ධන ඍණ අග්‍ර දෙක කොහොමයි අපි ලකුණු කරන්නේ ඊළඟ එක බැටරියේ ධන අග්‍රයට සම්බන්ධ කෝෂයේ ධන ඍණ ඔන්න කොහොමයි තියෙන්නේ මට කියන්නකෝ මෙන්න මේ ධන ඉලෙක්ට්‍රෝඩය මෙන්න මේවට අපි කියනවා ඉලෙක්ට්‍රෝඩ කියලා ධන ඉලෙක්ට්‍රෝඩයට ආකර්ෂණය වෙන්නේ ඇලෙන්න බලන්නේ ධන ඒවට ඇලෙන්න බලන්නේ ඍණ ඒවද නැත්නම් ධන ඒවද අර ප්‍රතිවිරුද්ධ ඒවානේ හැම වෙලාවෙම ආකර්ෂණය වෙන්න බලන්නේ ඒක දන්නවනේ ඔයා මට වඩා ඒ කියන්නේ ධන ඍණ ආකර්ෂණය වෙන්න බලනවා චුම්බකයක උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි ආකර්ෂණය වෙන්න බලනවා අන්න ඒ වගේ ප්‍රතිවිරුද්ධ ඒවා තමයි ආකර්ෂණය වෙන්න බලන්නේ ඒකට අර සමාන ඒවා ආකර්ෂණය වුණොත් තමයි ඔෆ්සෙට් පොඩ්ඩක් හරි දැන් මෙතන ධන ඍණ ධන එකට ආකර්ෂණය වෙන්න බලන්නේ ඍණ ඒවා ධන ඉලෙක්ට්‍රෝඩයට ආකර්ෂණය වෙන්න බලන්නේ ඍණ ඒවා මොනවද මෙතන තියෙන ඍණ ඒවා OH ඍණයි SO4 ඍණ දෙකයි එතකොට මෙතෙන්ට ආකර්ෂණය වෙන්න බලනවා OH ඍණ එනවා SO4 ඍණ දෙක එනවා හරිනේ ධන එක ගාවට ඍණ ඒවා ආකර්ෂණය වෙන්න බලනවා එහෙනම් මෙතන තියෙන ඍණ ගාවට කවුද යන්නේ ධන ඒවා ආකර්ෂණය වෙන්න බලනවා ඍණ ගාවට ධන ඒවා ආකර්ෂණය වෙන්න බලන්න මොකද මෙතන තියෙන ධන ඒවා කොබල් ධන දෙක තියෙනවා හයිඩ්‍රජන් ධන තියෙනවා හරිනේ දැන් උතෙන්ට වෙනකන් තේරෙන්න ඕනේ උතෙන්ට වෙනකන් තේරුණානේ අපි ඊළඟට බලමු ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා ඊට පස්සේ මෙතෙන්ට එන OH ඍණයි SO4 ඍණ දෙකයි එනවා මෙතෙන්ට එනේවෙන් ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව වැඩි OH ඍණ වලට SO4 ඍණ දෙකට වඩා. ඒ කියන්නේ සක්‍රියතා ශ්‍රේණියේ OH ඍණ කියන එක SO4 ඍණ දෙකට වඩා ඉහළින් තමයි තියෙන්නේ. OH ඍණ කියන එක SO4 ඍණ දෙකට වඩා ඉහළින් තියෙන්නේ. එහෙනම් මෙතෙන්දී ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ OH ඍණ. හරිනේ. එතකොට ඔතෙන්දී සිද්ධ වෙන අර්ධ ප්‍රතික්‍රියාව ටිකක් දිග සංකීර්ණ එකක්. මෙතෙන්දී සිද්ධ වෙන එක. ඒකින්ද මෙන්න මෙහෙම මතක තියාගන්න. 4යි OH ඍණ. OH ඍණේව 4. ප්‍රතික්‍රියා කළා හැදෙනවා. ප්‍රතික්‍රියා කළා නෙවෙයි ඉලෙක්ට්‍රෝන පිට කළා හැදෙනවා. 4යි ඉලෙක්ට්‍රෝන ධන 2යි H2O. 2යි H2O ධන O2. ඕකනම් තුලිත කරන්න විභාග වේලාවේදී ලොකු වෙලාවක් යන හින්දා ඔහොම මතක තියාගන්න. 4යි OH ඍණ 4යි ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඒ වගේම ජලයේ දෙකකුයි ඔක්සිජන් එකකුයි හදනවා. මේ අවස්ථාව ලිව්වොත් එහෙම මෙයා ජලීය ද්‍රාවණයක් aqueous. මෙයා ලික්විඩ් ජලයේ ද්‍රව විදිහෙන් තියෙන්නේ ඔක්සිජන් ගෑස්. හරි. එතකොට මෙන්න මෙතන ධනාග්‍රයේ සිද්ධ වෙන අර්ධ ප්‍රතික්‍රියාව උඩෝක ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන්නේ එහෙනම් මෙයා අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් ඔක්සිහරණයක් සිද්ධ වෙනවා. මෙයා අනිවාර්යෙන් ඇනෝඩේ වෙන්න ඕනේ. හරිනේ. මේ එතකොට මේ ප්‍රතික්‍රියාව ඇනෝඩ ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියාව එතකොට කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩේ වෙන්නේ ඇනෝඩ ප්‍රතික්‍රියාව. හරි. ඇයි එහෙම වෙන්නේ? සල්ෆේටුයි OH ඍණයි දෙකම යනවා ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව වැඩි OH ඍණ වලට සල්ෆේට් වලට වඩා යා සක්‍රියතා ශ්‍රේණිය ඉහළින් තියෙන හින්දා. හරි. දැන් එන්නේ ඉලෙක්ට්‍රෝන ටික මෙන්න මේ පාර දිගේ එනවා එහා පැත්තට කෝෂය හරහා අනිත් පැත්තට. දැන් මාධ්‍යයේ තියෙනවා කොපර් ධන දෙකයි හයිඩ්‍රජන් ධන දෙකයි.
ඔගොල්ලෝ හිතන්නේ මොකක් ඉලෙක්ට්‍රෝන ගන්නව ඇති කියලා උඩින් එන ඉලෙක්ට්‍රෝන. උඩින් එන ඉලෙක්ට්‍රෝන ගන්න නම් එයා සක්‍රියතා ශ්‍රේණිය පහළින්ම පිහිටන කෙනෙක් වෙන්න ඕන. හරිනේ. වඩාත් පහළින් පිහිටන අයට තමයි වඩාත් හොඳින් ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන්. වඩාත් පහළින් පිහිටන අයට තමයි වඩාත් හොඳින් ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන්. හයිඩ්‍රජන් ධන වලටත් වඩා කොපර් ධන දෙක පහළින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ උඩින් එන ඉලෙක්ට්‍රෝන කවුද ගන්නව ඇත්තේ? කොපර් ධන දෙක තමයි ගන්නෙ. උඩින් එන ඉලෙක්ට්‍රෝන කොපර් ධන දෙක තමයි ගන්නෙ. කොපර් ධන දෙක දෙකයි ඉලෙක්ට්‍රෝන අරගෙන කොපර් ලෝහය බවට පත් වෙනවා. කොපර් ලෝහය නම් සොලිඩ් මෙයා aqueous. හරි. දැන් කොපර් ලෝහය බවට පත් වුණා. හැදෙන කොපර් ලෝහය මොකේද තැම්පත් වෙන්නේ? මෙන්න මේ ඇනෝඩේ නෙවෙයි කැතෝඩේ තැම්පත් වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ඕන අපි කියනවා ඔක්සිකරණය වෙනවා කියලා. ඔක්සිහරණය වෙනවා කියලා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා නම් ඔක්සිහරණය වෙන ඉලෙක්ට්‍රෝඩයට අපි කියනවා කැතෝඩේ කියලා. ඔක්සිහරණය වෙන ඉලෙක්ට්‍රෝඩයට අපි කියනවා කැතෝඩේ කියලා. හරි. එතකොට මේ ප්‍රතික්‍රියාව මොකද්ද? මෙයා කැතෝඩ ප්‍රතික්‍රියාව. හරි. ඔකේ නිරීක්ෂණ මොනවද? නිරීක්ෂණ කීපයක් තියෙනවා. පළවෙනි එක කැතෝඩය මත කොපර් තැම්පත් වෙනවා. ඔතෙන්දි ගන්න කාබන් ඉලෙක්ට්‍රෝඩනේ. ඔය ඔකට ගන්න කාබන් ඉලෙක්ට්‍රෝඩ. කාබන් ඉලෙක්ට්‍රෝඩ කියන්නේ මිනිරම් වගේ ඒවා ගන්නෙ. ඕනනම් අපිට ප්ලැටිනමුත් ගත හැකියි. ප්ලැටිනමුත් නිෂ්ක්‍රීයයි. ඔකෙදි කාබන් ඉලෙක්ට්‍රෝඩ ගන්නේ කාබන් ඉලෙක්ට්‍රෝඩ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නිකන් තියෙන ඔහේ තියෙන මෙලව රහක් නැති. ඒකයි අපි කාබන් ඉලෙක්ට්‍රෝඩ ගන්න. හරිනේ. එයා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඕනනම් ප්ලැටිනම් ගත හැකියි. හැබැයි විද්‍යාගාරේ ප්ලැටිනම් හොයාගන්නේ නැහැ. ගණන්නේ. ඒකයි කාබන් ගන්න. මේක නිරීක්ෂණ. කැතෝඩේ කොපර් තැම්පත් වෙනවා. එක නිරීක්ෂණයක්. කැතෝඩේ දුඹුරු පාට වෙනවා. දුඹුරු පැහැති යමක් තැම්පත් වෙනවා. කොපර් තමයි තැම්පත් වෙන්නේ. ඒක එක නිරීක්ෂණයක්. කැතෝඩේ දුඹුරු පැහැති යමක් තැම්පත් වී. යටි ලියන්නකො. නිරීක්ෂණ කියලා. කළු පෑනෙන් ලියනවනම් වඩාත් හොඳයි. නිරීක්ෂණ කියලා පළවෙනි නිරීක්ෂණය තමයි කැතෝඩේ කොපර් ලෝහය තැම්පත් වීම. දෙවනි නිරීක්ෂණය තමයි මේ මොන වායුවද පිට වෙන්නේ? ඇනෝඩේ අසල පිට වෙන වායුව. මෙන්න මෙතනින් බුබුලු දලා යනවා. මොනවද? ඔක්සිජන් වායුව. ඊළඟ දෙවනි නිරීක්ෂණය තමයි ඇනෝඩේ අසල ඔක්සිජන් වායුව පිට වීම. ඇනෝඩේ අසල ඔක්සිජන් වායුව පිට වීම. තව නිරීක්ෂණයක් තියෙනවා. සාමාන්‍යයෙන් කොපර් සල්ෆේට් මොන පාටද? විද්‍යාගාරේ දැකලා තියෙනවා. කොපර් සල්ෆේට් නිල් පාටයි. අර ඔයගොල්ලෝ සුදු ඇඳුම් වලට රම්ම නිල් දාන්නේ. නිල් දානවා දැකලා තියෙනවා. අන්න ඊට වඩා ලා නිලක් තියෙනවා. කොපර් සල්ෆේට්. තද පාටක් නෑ ලා නිලක් තියෙනවා. එතකොට මාධ්‍යයේ තියෙන කොපර් ධන දෙක අයන තමයි ඔය නිල් පාට හදන්නේ. හැබැයි කොපර් ධන දෙක අයන මෙන්න මේ විද්‍යුත් විච්ඡේදයෙන් ඉවත් වෙලා මෙන්න මේ ලෝහය තැම්පත් වෙනවා කියන්නේ මාධ්‍යයේ තියෙන කොපර් ධන දෙක අයන සාන්ද්‍රණය අඩු වෙනවා. කොපර් ධන දෙක අයන සාන්ද්‍රණය අඩු වෙනවා කියන්නේ මොකක්ද වෙන්නේ? මාධ්‍යයේ නිල් පාට නැති වෙනවා. තුන්වෙනි නිරීක්ෂණය තමයි මාධ්‍යයේ නිල් පැහැ නැති වීම. හරි. අපි යන් එකේ හතරවෙනි ප්‍රශ්නේ. දැන් ඔන්න දෙකම විස්තර කරලා තියෙන්නේ.
බැරි වෙන්න බෑ දැන්. ඔගේ හතරවෙනි ප්‍රශ්නෙට මොකක්ද අහන්නේ? W කෝෂයේ ඇනෝඩය හා කැතෝඩය හඳුනා ගැනීමට යොදා ගන්නා සම්මුතිය සඳහන් කරන්න. ඕන අර විදිහට පුළුවන් ඕන කෙලින්ම ලියත හැකි කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ ඇනෝඩය කෝෂයේ ඍණාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය කියලා. එහෙමත් ලියත හැකි. ඕන අරක ලිය. ඔක්සිකරණය සිද්ධ වෙන ඉලෙක්ට්‍රෝඩය අපි කියනවා ඇනෝඩය කියලා. එතෙන්දී ඉලෙක්ට්‍රෝන ඉවත් වෙනවා. එතෙන්දී කියන්නේ ඔක්සිකරණය කියලා. ඔක්සිකරණය සිද්ධ වෙන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය. ඔක්සිහරණය ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ඔක්සිහරණය සිද්ධ වෙන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය කියලා කියනවා. හරි. පහේ ඒ W කෝෂයේ ක්‍රියාත්මක වීමේදී විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රාවණයේ වර්ණය සිදුවන වෙනස් වීම. මේක ඔයා දන්නවා. මොකද්ද? තෙල් පැහැය අඩු වෙනවා. ඒ සඳහා හේතුව මොකද්ද? ද්‍රාවණයේ ඇති කොපර් ධන දෙකයි ලියාගන්න නැතිව ලියාගන්න. පහේ බීට ද්‍රාවණයේ ඇති කොපර් ධන දෙක අයන කැතෝඩයේ තැන්පත් වන බැවින් කොපර් ධන දෙක අයන කැතෝඩයේ තැන්පත් වන බැවින් විද්‍යුත් විච්ඡේදයෙන් කොපර් ධන දෙක අයන ඉවත් වේ. විද්‍යුත් විච්ඡේදයෙන් කොපර් ධන දෙක අයන ඉවත් වේ. එබැවින් ද්‍රාවණයේ නිල් පැහැ අඩු වේ. එබැවින් ද්‍රාවණයේ නිල් පැහැ අඩු වේ. හරි. දැන් නිල් පාට අඩු වෙන හේතුවත් ඔයා දන්නවා. හරි. ඒකේ අන්තිම ප්‍රශ්නේ. ක්ෂය වෙන්නේ මොකක්ද කියලා අහන්නේ. ක්ෂය වෙන්නේ මොකක්ද ක්ෂය වෙන්නේ? හිතලා කියන්න දැන්. ඔය කතා කරපු දෙකෙන් U කෝෂයේද W කෝෂයේද ඇනෝඩය හෝ කැතෝඩය ක්ෂය වෙන්නේ. හිතලා කියන්න ළමයි දැන් කියපු ඒවා. කියන්න. ඊළඟ සතියේ දැන් හැමෝටම මයික් ඔන් කරන්න මයික් නෙමෙයි මේ කැමරා ඔන් කරන්න කියනවා. නැත්තම් දන්නේ නැහැ ඔයගොල්ලෝ මොනවද කරනවද කියලා ගෙවල් වලට වෙලා ඉන්නේ. ඔයා නිදාගෙන ඉන්නවද? ඔයා කකා ඉන්නවද? මොකද මන් දන්නේ නැහැ. ක්ෂය වෙන්නේ මොකද්ද? U කෝෂයේ මොකක්ද ක්ෂය වෙන්නේ දුව? ඇනෝඩේද කැතෝඩේද? සිංක් එකද කොපර් එකද ක්ෂය වෙන්නේ? හරි. ඔයා හරි. U කෝෂයේ තමයි ක්ෂය වෙන්නේ. U කෝෂයේ සිංක් තහඩුව තමයි ක්ෂය වෙන්නේ. සිංක් ඉලෙක්ට්‍රෝඩ. ඇයි ඒ? සිංක් ඉලෙක්ට්‍රෝඩෙන් එයාගේ තියෙන සිංක් පරමාණු මාධ්‍යයට යනවා සිංක් ධන දෙක අයන හද. සිංක් ධන දෙක අයන හද මාධ්‍යයට යනවා කියන්නේ එයා ක්ෂය වෙනවා. ඇයි ඒ? එයාගෙන් පරමාණු ගැලවිලා යනවා. ඉලෙක්ට්‍රෝන තියාගෙන ධන අයන ගැලවිලා යනවා. ඒකට ක්ෂය වෙනවා. ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට නිරීක්ෂණය වෙනවා U කෝෂේ කොටසක් නැහැ. ඇයි ඒ? ක්ෂය වෙලා ගිහිල්ලා. හේතුව තමයි
සිං දන්න දෙක අයන හදලා මාධ්‍යයට එන එක. හරි අපි යම් B කොටසට 9B. හරි මේක තේරෙන්නේ නැති කියලා හිතනවා. තේරුණාද මේ අද කතා මෙන්න මේ කොටස? තමයි තේරුණාද? තේරුම් නැතිද? තේරුණාද? ඒ ළමයි කතා කරන්නේ. ළමයිනේ කතා කරන්නේ. කතා කරන්න. තේරුණාද නැද්ද? තේරුණාද? තේරුණා. හරි. එහෙනම් කමන්නේ. අපි යන් අන්තිම කොටසට මේක. ඊළඟ දවසේ ඉඳන් කැමරා ඔන් කරන් ලෑස්ති වෙලා ඉන්නේ. දත් එහෙම මැදලා ඉන්නේ. අනිවාර්ය දවස් වලට ඔයගොල්ලෝ දත් වදින්නේ නැහැ. හරි. 9B කොටස. නිවසේ භාවිත කරන එක්තරා ඉලෙක්ට්‍රොනික උපකරණයක් ක්‍රියාත්මක කිරීම සඳහා නිවසට සැපෙන විදුලිය අඩු වෝල්ටීයතාවයකින් යුතු සරල ධාරා විදුලි සැපයීමක් බවට පත් කර ගත යුතුය. ඒ සඳහා පහත දැක්වෙන කොටස් සහිත සැකසුමක් යොදාගෙන. ඔන්න ඔහොම සැකසුමක් යොදා ගන්නවලු. ඒකේ පළවෙනියට මොකද්ද වෙන්නේ? පළවෙනියටම වෙන්නේ 240යි වෝල්ට් පරිණාමකයක් හරහා 12යි වෝල්ට් බවට පරිවර්තනය කරගන්න. පරිණාමකයක් හරහා පරිණාමක. හරි. ඔයගොල්ලෝ දන්නව පරිණාමක ගැන. පරිණාමක පාවිච්චි කරන්නේ වෝල්ටීයතාවය වෙනස් කරගන්න. වෝල්ටීයතාවය වෙනස් කරගන්න තමයි පරිණාමක පාවිච්චි කරන්නේ. පරිණාමක වර්ග දෙකක් තියෙනවා. පරිණාමක වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මොකද්ද? අධිකර පරිණාමක. පරිණාමක. අනිත් එක තමයි අවකර පරිණාමක. මේවා ගැන තව වැඩි දුර ඉගෙන ගත හැකි පොඩි කොටස් ටිකක් තමයි මේකෙදි මේ. ඔයාගේ O level මට්ටමේ තියෙන ඔයා උසස් පෙළට ගණිතය හෝ විද්‍යාව කරනවා නම් ඒවා ගැන තව විශාල වශයෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි. පරිණාමක වර්ග දෙකයි. අධිකර පරිණාමකයි අවකර පරිණාමකයි. හරි. අපි වෝල්ටීයතාවය වැඩි කරගන්න තමයි මොකක් පාවිච්චි කරන්නේද? අධිකර පරිණාමක පාවිච්චි කරන්න. වචනෙම තියෙන අධිකර වැඩි කරගන්න. අවකර කියන්නේ වෝල්ටීයතාවය අඩු කරගන්න තමයි අවකර පරිණාමක පාවිච්චි කරන්නේ. අධිකර වැඩි කරගන්න අවකර අඩු කරගන්න. එහෙනම් මෙතෙන්දි මොකද්ද වෙන්නේ? වෝල්ටීයතාවය 240යි වෝල්ටීයතාවය 12යි වෝල්ට් දක්වා අඩු වෙලා. එහෙනම් මෙතෙන්දි පාවිච්චි කරන්නේ මොන පරිණාමකයක්ද? අවකර පරිණාමකයක් පාවිච්චි කරන්නේ. අවකර. හරි. මම නිකන් කියලා දෙන්නම් මේ දෙක කොහෙදද පාවිච්චි වෙන්නේ කියලා. අධිකරයි අවකරයි පාවිච්චි වෙන තැන. හන්දිය ට්‍රාන්ස්ෆෝමර් දැකලා තියෙනවද ඔයගොල්ලෝ? හන්දි වල තියෙනවා ට්‍රාන්ස්ෆෝමර්. ට්‍රාන්ස්ෆෝමරෙන් කරන්නේ ඔයාගේ ගෙදරට එන වෝල්ටීයතාවය 240යිනේ.
ඔයාගේ ගෙදෙට්ට එන්න 240යි වෝල්ට්. හැබැයි ඔය වික්ටෝරියා රන්දනිකල රන්ටැබේ ඉහළ කොත්මලේ ඔන්නොක තියෙන විදුලි බලාගාර ගොඩාරියක් ලංකාවේ. සමහරවදින් කැලග තිස්ස සපුගස් කන්ද වගේ නේ එක. ජල විදුලි බලාගාරම අනිත් ඒවත් තියෙනවා. ඒවෑන් කරන්නේ විදුලිය නිෂ්පාදනය කරලා ඒකෙන් පිටත් කරන්නේ 240යි වෝල්ට් නෙමෙයි. 33000යි වෝල්ට් වගේ ඉහළ වෝල්ටීයතාවයකින් තමයි පිට කරන්නේ. හැබැයි 33000 ඔබලා ගෙදරට දුන්නොත් මොකද්ද වෙන්නේ? මේ වෙලාවේ ඉන්න එහෙනම් බ්‍රහ්ම ලෝකෙ. හරිනේ. 33000 දුන්නොත් ඒ. එහෙම දෙන්නේ නැහැ. ඒකින්ද අඩු කරලා දෙන්නේ. අඩු කරන්නේ කවුද? වෝල්ටීයතාවය අඩු කරනවා. 33000 ඉඳලා 240යි වෝල්ට් දක්වා. කවුද අඩු කරන්නේ? ඔයගොල්ලෝ හන්දියේ තියෙන ට්‍රාන්ස්ෆෝමර්. දැකලා තියෙනවනේ පෙට්ටියක් වගේ තියෙනවා. ලොකු පෙට්ටියක් වගේ තියෙනවා. අන්න ඒකෙන් තමයි අඩු කරන්නේ. අඩු කරනවා කියන්නේ අවකර පරිණාමකය. ඊළඟට අධිකර පරිණාමක. මොකක් හරි වාහනයක් ගත්තොත් එහෙනම් වාහනේ ධාවනය වෙන්නේ පෙට්‍රල් වලින්. පෙට්‍රල් වලින් ධාවනය වෙනවා නම් වාහනේ ගිනි ගන්න ඕනේනේ. ගිනි ගන්නේ මොකද්ද කරන්නේ? එදට තාත්තා මොටර් බයිසිකලේ ස්ටාර්ට් කරන්න කලින් ගිනි පෙල්ලක් ගහනවද මේ එන්ජින් ඇතුළට? බෑනේ. ඉබේම ගිනි ගන්නවා. ඉබේම ගිනි ගන්නේ. ඒක ඇතුළේ විද්‍යුත් කුලික පැනීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ බයිසිකල් එක තියෙන 12යි වෝල්ට් බැටරියේ වෝල්ටීයතාවය 23000යි. ආසන්න වශයෙන් 20000 ගානක්. හරියට මාගයක් කියන්න බෑ. 20000 ගානක් වගේ අධික වෝල්ටීයතාවයක් දක්වා වැඩි කරනවා. අධික වෝල්ටීයතාවයක් වගේ දක්වා වැඩි කරාම මෙන්න මේ දෙපැත්තට අපි මෙන්න මේ වගේ නිකන් දෙකක් ගමු. මෙන්න මේ වගේ දෙපැත්තට අපි ඔය අධික විදුලි අන්තර විභව අන්තරයක් දුන්නාම මෙතනින් අර විද්‍යුත් කුලික බැලීමක් සිද්ධ වෙනවා. අකුරු ගහනවා වගේ චිරි 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 ගාලා විද්‍යුත් කුලික බැලීමක් සිද්ධ වෙනවා. අර බැටරි එක ධන ඍණ ෂෝට් කරත් එහෙම වෙන්නේ. ගින්දර පනිනවා අධික වෝල්ටීයතාවයෙන් හින්දා. එතකොට මෙතන බයිසිකලේ මොකද්ද තියෙන්නේ? අධිකර පරිණාමකයක් තියෙන වෝල්ටීයතාවය වැඩි කරලා තමයි මේ කුලික බැලීම ගන්නෙ. වාහනවල පග්ගික කියලා කියන්නේ ඔන්න ඕකට. හරි. දැන් දන්නවා අධිකර පරිණාමක වලින් කරන්නේ මොකද්ද? අවකර පරිණාමක වලින් මොකද්ද කරන්නේ කියලා. මේකේ පළවෙනි ප්‍රශ්නේ. මොන වර්ගයේ පරිණාමකයක් එතකොට පාවිච්චි කරලා තියෙන්නේ මෙතෙන්දී? තමයි කියන බලන්න අධිකරද අවකරද? කාලා අධිකරද අවකරද මෙතෙන්දී පාවිච්චි කරලා තියෙන්නේ? කතා කරන්න. කතා කරපිය ළමයි කතා කරන්න. මොකද්ද මෙතෙන් තියෙන අධිකරද අවකරද? අවකර අවකර. හරියට හරි. ළමයි කතා කරන්නේ මට ඔයාලා පේන්නෙත් නෑ. මොකද මොකක් කරනවද දන්නෙත් නෑ. පාඩම අහන් ඉන්න. දැන් සුත්ත වෙලා වයි. හරි. ඊළඟ ප්‍රශ්නේ. මෙම පරිණාමකයේදී වඩා වැඩි විශ්කම්භයක් සහිත කම්බි භාවිතා කළ යුත්තේ කුමන දඟරයේද? ඒට හේතුව සඳහන් කරන්න. මේකදී අපි පරිණාමකයක් අඳින්න වෙන්න මෙහෙම. කම්බි දඟර තියෙනවා. ලෝහ රාමුවක මෙන්න මෙහෙම ඔතපු කම්බි දඟර දෙකක් තියෙනවා. හරි. මෙතෙන්ට අපි විදුලිය දෙනවා. මෙතනින් ඉවත් කරගන්නවා. විදුලිය දෙන එකට අපි කියනවා ප්‍රාථමික දඟරය කියලා. අපි විදුලිය දෙන්නේ ප්‍රාථමික දඟරයට. ඉවත් කරගන්න එකට අපි කියනවා ද්විතීයික දඟරය කියලා. ප්‍රාථමික දඟරයට විදුලිය දෙනවා. මේකෙදි නම් 240යි වෝල්ට් දෙන්නේ ප්‍රාථමික දඟරයට. ද්විතීයික දඟරේ වෝල්ටීයතාවය කීයද? 12යි වෝල්ට්. හරි. එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. පරිණාමකයක ශක්ති හානියක් වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ තාපයේ විදිහට වගේ ශක්තිය හානි වෙන්නේ නැත්තම් පරිණාමකයක මෙන්න මෙහෙම සම්බන්ධයක් ගන්න පුළුවන්. මම මෙයාගේ යන ධාරාව
IP කියලා කියන්න. මෙයාගේ වෝල්ටීයතාවය VP කියලා කියන්න. ප්‍රයිමරි කියන්න තමයි P කියලා දාන්නේ. මෙයාගේ ගමන් කරන ධාරාව IS කියලා කියන්න. වෝල්ටීයතාවය VS කියලා කියන්න. සෙකන්ඩරි S දානවා. ශක්ති හානියක් වෙන්නේ නැත්නම් අපිට මෙන්න මෙහෙම සම්බන්ධයක් ගන්න පුළුවන්. IPVP සමානයි ISVS. ඒ කියන්නේ ප්‍රාථමික දඟරේ වෝල්ටීයතාවයයි ධාරාවේ ගුණිතය සමානයි ද්විතීයික දඟරේ වෝල්ටීයතාවයයි ධාරාවේ ගුණිතයට. හරි. දැන් මට බුද්ධිමත් ළමයි වගේ කියන්න. මෙතන VP නේ වැඩි. VS ට වඩා VP වැඩි. එහෙනම් IS ට වඩා IP මොකක් වෙන්න ඕනේද? එහෙම ලියලා පෙන්නන්න. IP වාරයක් 240 සමානයි IS වාරයක් 12. කොහොමනේ අපි ලියන්න වෙන්නේ? මෙතන 240 කියන එක IP කෙන් වැඩි වුණාම සමානයිලු 12 කියන එක IS කෙන් වැඩි වුණාම එන අගේට. එහෙනම් මොකක් වෙන්න ඕනේද? IS කියන එක අනිවාර්යෙන් IP ට වඩා වැඩි ඉලක්කමක් වෙන්න ඕනේනේ. එහෙම වුණොත් මේ දෙකේ ගුණිතය මේ දෙකේ ගුණිතයට සමාන. නැත්තම් සමාන වෙන්නේ නැහනේ. තේරුණාද? මේ දෙකේ ගුණිතය මේ දෙකේ ගුණිතයට සමාන වෙන්න නම් මෙතන IS කියන එක වැඩි වෙන්න ඕනේ IP කියන එකට වඩා. එහෙනම් මොකේ ධාරාවද වැඩි වෙන්න ඕනේ? ද්විතීයික දඟරේ ධාරාව වැඩි වෙන්න ඕනේ. ද්විතීයික දඟරේ ධාරාව වැඩි වෙන්න නම් එයාගේ ප්‍රතිරෝධය අඩු වෙන්න ඕනේ. ධාරාව වැඩි වෙන්න නම් ප්‍රතිරෝධය අඩු වෙන්න ඕනේ. එහෙනම් මොකක් වෙන්න ඕනේද? ප්‍රතිරෝධය අඩු වෙන්න නම් හීනි කම්බි වෙනුවට මහත කම්බි තියෙන්න ඕනේ. එකේ B කොටස ලියන්න. පරිණාමකයේ ශක්ති හානියක් සිදු නොවේ නම් පරිණාමකයේ ශක්ති හානියක් සිදු නොවේ නම් IP VP සමානයි IS VS විය යුතුය. මේක ලියලා වුණා කොටුවකුත් දාගන්න විතරම. IP VP සමානයි IS VS විය යුතුය. එසේ වීමට නම් ප්‍රාථමික දඟරයට වඩා ද්විතීයික දඟරේ ගලන ධාරාව වැඩි විය යුතුය. එසේ වීමට නම් ප්‍රාථමික දඟරයට වඩා ද්විතීයික දඟරේ ගලන ධාරාව වැඩි විය යුතුය. එසේ වීමට නම් ප්‍රාථමික දඟරයට වඩා ද්විතීයික දඟරේ ගලන ධාරාව වැඩි විය යුතුය. ගලන ධාරාව වැඩි වීමට නම් ප්‍රතිරෝධය අඩු විය යුතුය. ගලන ධාරාව වැඩි වීමට නම් ප්‍රතිරෝධය අඩු විය යුතුය. ගලන ධාරාව වැඩි වීමට නම් ප්‍රතිරෝධය අඩු විය යුතුය. ප්‍රතිරෝධය අඩු කිරීම සඳහා ඝනකම් කම්බි භාවිතා කළ යුතුය.
හරි ඒක හරි දැන් යන් ඒක දෙවෙනි ප්‍රශ්නෙට හරි ප්‍රශ්න කියවුවද දෙවෙනි ප්‍රශ්නේ ඉහත දඟර් ඉහත පරිණාමකයේ ප්‍රාථමික දඟරයේ පොටවල් 1800ක් තියෙනවලු ද්විතීක දඟරයේ තිබෙන පොටවල් ගාන අහන්නේ පොටවල් කියන්නේ මෙන්න මේ ඔත්තලා තියෙන එකකට අපි කියන පොටක් කියලා. එනේ පොටවල් කීයක් ඔත්තලා තියෙනවද කියන එක. ප්‍රාථමික දඟරයේ පොටවල් තියෙනවලු 1800ක්. ඒ කියන්නේ පොටවල් ගාන අපි දාමුකෝ NP කියලා. ප්‍රාථමික දඟරයේ පොටවල් ගාන 1800. ඒ කියන්නේ වට 1800ක් ඔත්තලා තියෙනවා. ද්විතීක දඟරේ පොටවල් ගන්න දන්නේ නැහැ අපි ඒක ns කියලා දාලා අපි දන්නේ නැහැ කීයද කියලා. මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා. ප්‍රාථමික දඟරේ වෝල්ටීයතාවයේ බෙදීම ද්විතීක දඟරේ වෝල්ටීයතාවය සමානයි. ප්‍රාථමික දඟරේ පොටවල් ගාන බෙදීම ද්විතීක දඟරේ පොටවල් ගාන. මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා. හරිද? ප්‍රාථමික දඟරේ වෝල්ටීයතාවය බෙදීම ද්විතීක දඟරේ වෝල්ටීයතාවය සමානයි. ප්‍රාථමික දඟරේ පොටවල් ගාන n කියන්නේ පොටවල් බෙදීම ද්විතීක දඟරේ පොටවල් ගාන. හරි. හරි දැන් අපි ඔකට නිකන් ආදේශ කරගෙන යන්න තියෙනවා. ප්‍රාථමික දඟරේ වෝල්ටීයතාවය 240යි වෝල්ට්. ද්විතීක දඟරේ වෝල්ටීයතාවය 12යි වෝල්ට්. ප්‍රාථමික දඟරේ පොටවල් ගාන කීයද? ප්‍රාථමික දඟරේ පොටවල් ගාන 1800යි. ද්විතීක දඟරේ පොටවල් ගාන අපි දන්නේ නැහැ. ns කියලා දාමු. අපි මොකක්ද හොයන්න ඕනේ? ns කීයද කියලා තමයි හොයන්න ඕනේ. මට හොයලා දෙන්න ළමයි හරස් ගුණිත දාලා. මුලින්ම හොයාගත්ත ළමයි හයියෙන් කෑ ගහලා උත්තරේ කියන්නේ. ඊට පස්සේ අපි හද. තනින් හදන්න ළමයි තනින් හදන්න. මට ඕනේ මෙන්න මෙතන ns කියන්නේ කීයද කියලා හොයාගන්න. හදන්න බලන්න ළමයි. හදුවද කීය දෙන්නේ? ළමයි හදන්න කීය දෙන්නේ? කීය දෙන්නේ? තම හදර ගමන්ද? කීය දෙන්නේ? ආ උත්තරේ දාන්න chat එකේ. කීය දෙන්නේ? ns සුත්ත කරොත් එහෙම මෙතනින් 1800 ගුණ කිරීම 12 1800 ගුණ කිරීම 12 බෙදීම 240. කොහොමද බිඳුවට බිඳුව කපද හැකි 24යි 12යි කපද හැකි 2යි 180 දෙකෙන් බෙදුවාම 90යි. ද්විතීක දඟරේ පොටවල් 90යි. හදාගත්තේ නැත්නම් හදාගන්න ටග්
හදාගත්තේ නැතිය. හරි නේද? මකන්න. නැකුවා. හරි. යන් ඊළඟ කොටසට. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවේ කාලයත් එක්ක විචලනය වෙන විදිහ අහනවා. අපි අපේ ගෙදරට එන කරන්ට් එක ಜಾති දෙකක් තියෙනවා. අපේ පාවිච්චි කරන කරන්ට් එක. එකක් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය. මේ ලයිට් එහෙන් පත්තු වෙන්න විදුලි බල මණ්ඩලයෙන් එන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය. හැබැයි පොඩි බැටරි කෑලි වියලි කෝෂ වගේ ඒවායින් හදන්නේ සරල ධාරාව, සරල වෝල්ටීයතාවයක් හදන්නේ. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය මෙන්න මෙහෙමයි විචලනය වෙන්නේ. එයා මෙන්න මෙහෙම උඩයට යනවා. එතකොට උඩ 12යි වෝල්ට් තියෙද්දි යට ඍණ 12යි වෝල්ට් තියෙනවා. කියන්නේ කාලයත් එක්ක වෝල්ටීයතාවය වෙනස් වෙනවා. ඔකට අපි කියනවා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය කියලා. ඕක තමයි අපේ ගෙදෙට්ට එන්නේ. හැබැයි සරල ධාරා වෝල්ටීයතාවයක් ගත්තොත් එහෙම කාලයත් එක්ක මෙයා වෙනස් වෙන්නේ නැහැ. 1.5 වෝල්ට් නම් ඒ යගේ දිගටම තියෙනවා. හරිද? එතකොට මෙන්න මේක තමයි තුන්වෙනි එකට උත්තරේ. තුන්වෙනි එකට උත්තරේ. ඊයගන් ටක් ගාලා ඔයගලන්ගේ 140 පිටුවේ විද්‍යාව දෙවෙනි පොතේ තියෙන පරිණාම ගැන චුට්ටක් බලාගෙන ඕනම දේවල් ටික අද කතා කරා. හරි. මෙයා සරල වෝල්ටීයද මෙයා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයද? යම් ඊළඟට පූර්ණ තරංග ඍජුකාරක පරිපථයේ ඩයෝඩ හතරක් සම්බන්ධ වන අයුරු ප්‍රස්ථාරිකව සංකේත මගින් නැද දක්වන්න. හරි. තව සුට්ට වෙලාවයි මේක හොඳට අහන් ඉන්න ඕනේ. අපි ඩයෝඩ පාවිච්චි කරනවා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් සරල වෝල්ටීයතාවයක් බවට පත් කරන්න. මොකද අපේ ගෙවල් වල තියෙන සමහර උපකරණ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් යටතේ නෙමෙයි සරල ධාරා වෝල්ටීයතාවයක් යටතේ තමයි වැඩ කරන්නේ. ඒක හින්දා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් සරල ධාරා වෝල්ටීයතාවයක් බවට පරිවර්තනය කරන්න ඩයෝඩ පාවිච්චි කරනවා. අපි ඩයෝඩයක පරිපථ සංකේතය මෙන්න මෙහෙම එකක්. පරිපථ සංකේතය ඩයෝඩයක් හරහා හැම වෙලාවෙම මේ දිශාවට විතරයි විදුලිය ගමන් කරන්නේ. මේ දිශාවට විදුලිය ගමන් කරන්නේ නැහැ. ඔන්න ඔය සංසිද්ධිය පාවිච්චි කරලා තමයි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් සරල ධාරා වෝල්ටීයතාවයක් බවට පත් කරන්න ඩයෝඩ පාවිච්චි කරන්නේ. පැහැදිලිනේ? හොඳට අහන් ඉන්න. අපි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා තරංගයක් ගත්තොත් එයා මෙන්න මෙහෙම තමයි විචලනය වෙන්නේ. වෝල්ටීයතාවේ කාලයත් එක්ක එක වෙලාවකට එක දිශාවකට කරන්ට් එක යද්දී එක අර්ධයකදී එක දිශාවකට යද්දී ඊළඟ අර්ධයේදී ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි යන්නේ. හරිනේ? එක අර්ධයකදී එක දිශාවකට යද්දී ඊළඟ අර්ධයේදී ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි යන්නේ. ඇයි? මේ ධන ඍණ විදියට තමයි විචලනය වෙන්නේ. හරි. ඔක කොහොමද තියෙන්නේ? ඒක ඔහොමම ඔයා ඔළුවේ තියාගන්න. ඊට පස්සේ
මම කියලා දෙනවා ඔක කොහොමද වෙන්නේ කියලා. අපි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් මෙන්න මෙහෙම දෙනවා. අපි මෙන්න එහාගේ ප්‍රතිරෝධයක් හරහා එළියට ගන්නවා. අපි මෙන්න මෙහෙම මෙතෙන්ට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා තරංගයක් දීලා මෙතෙන්ට ඩයෝඩයක් සම්බන්ධ කරොත් එහෙම අපි හිතමු මේ අර්ධයේදී උඩ අතට කරන්ට් එක යනවා කියලා මෙන්න මෙහෙම ගිහින් මෙහෙම යනවා. හරිනේ. උඩ අතට මේ අර්ධයේදී උඩ අතට. එතකොට ඩයෝඩය හරහා මේ දිශාවට කරන්ට් එක ගමන් කරනවා. එහෙනම් මම මෙහෙම ඇඳලා මෙන්න උඩ භාගේ එනවා. හැබැයි යට අර්ධයේදී මේ පැත්තට නෙමෙන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට. ඒක ඩයෝඩය හරහා මේ දිශාවට කරන්ට් එක යන්නේ නැහැ. හරිනේ. එහෙනම් යට අර්ධ එන්න විදිහක් නැහැ. මේක හරහා යන්න විදිහක් නෑ. ආයි උඩ අර්ධ විතරයි එන්නේ. මෙන්න මෙහෙම එකක් එන්නේ. උඩ අර්ධ ටික විතරයි එන්නේ කාලයත් එක්ක. පොඩි නිකන් සරල ධාරා තත්ත්වයක් වගේ නේද නේද අයියේ? අර දෙපැත්තට විචලනය වෙන්නේ එක අර්ධයක් තමයි එන්නේ. අපි ඔන්න ඕකට කියනවා අර්ධ තරංග ඍජුකරණය කියලා. අර්ධයි. ඇයි ඒ? පොඩි තරංගය වෙන්නේ නැහැ, තරංගේ භාගයයි එන්නේ. ඒකෙන් අපි කියනවා අර්ධ තරංග ඍජුකරණය කියලා. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ අපි කතා කරනවා පූර්ණ තරංග ඍජුකරණය ගැන. පූර්ණ තරංග ඍජුකරණය. ඒකෙදි අපි එක ඩයෝඩයක් නෙමෙයි පාවිච්චි කරන්නේ, ඩයෝඩ 4ක් පාවිච්චි කරනවා. බලන්න මේ අර්ධ තරංග ඍජුකරණය. හොඳේ. ඊළඟට පූර්ණ තරංග ඍජුකරණය. පූර්ණ තරංග ඍජුකරණයේදී ඩයෝඩ 4ක් පාවිච්චි කරනවා. අපි ඒකට කියනවා ඩයෝඩ 4ක් පාවිච්චි කරන සේතුවක් භාවිතා කරනවා කියලා. හරි. ඔන්න ඔහම ඇටවුමක් තමයි තියෙන්නේ. එතකොට අපි මෙන්න මෙතනින් තමයි වෝල්ටීයතාවය එළියට ගන්න. එළියට ගන්න. මෙතනින් එන්නේ DC කරන්ට් එක. DC කියන්නේ අපි පාවිච්චි කරන සරල ධාරා වෝල්ටීයතාවය. හරි. අපි මුලින්ම උඩ කොටසේ ගමුකෝ. උඩ කොටසේ ගත්තොත් එහෙනම් මෙන්න මෙහෙම වෝල්ටීයතාවය කියලා මෙහෙන් යන්නේ නැහැ. මෙතනින් මේ අතට යන්න බෑ. මෙතනින් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතනින් මෙහෙට යන්නත් බෑ. මෙහෙම ගිහිල්ලා ඔන්න ඔය අර්ධය සම්පූර්ණ වෙනවා. මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතනින් ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතෙන්ට යනවා. හරිනේ අර්ධය මතකයිද යන රවුම? මෙහෙම ගියා මෙතෙන්ට ගියා මෙහෙම ගියා මෙහෙට ගියා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතනින් එනවා. හරිනේ. අයි වෙන්නන මෙහෙම ගියා මෙහෙම ගියා මෙහෙම ගියා මෙහෙම ගියා මෙතනින් ගියා මෙහෙම ගියා මෙහෙට ගියා. හරිනේ. ඔන්න දැන් එක අර්ධයක් ආවා. තරංගයේ එක අර්ධයක් ආවා මෙන්න මෙහෙම තරංගය. ඉතුරු අර්ධය ඒක යන්නේ යටපැත්තෙන්නේ. බලමු ඒක යන පාර. හොඳට බලාගන්න. මෙහෙම යටපැත්තේ යන්නේ. මෙහෙම ගියා. මෙහෙම ගියා. මෙහෙම ගියා. මෙතනින් මෙහෙට ගිහිල්ලා මෙතනින් මෙහෙට යනවා. මෙතනින් මෙහෙට ගිහිල්ලා මෙතනින් මෙහෙට යනවා. මෙතනින් මෙහෙට ගිහිල්ලා මේක යන පාරෙම යනවා. මම මේ ටික මකන්න ඕන නැත්නම් ඔයාලට පැටලෙයි. ටික ඔක්කොම මකන්න. හරි. ඔන්න මෙතනින් ගියා. මෙහෙට ගියා. මෙහෙම ගියා. මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙට යනවා. මෙහෙට ගිහිල්ලා මෙතනින් මෙහෙට ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙතනින් මෙහාට එනවා මෙතනින් මෙහාට ඇවිල්ලා මෙතනින් මෙහෙම මෙතනින් මෙහෙම ආයි මෙන්න මෙතෙන්ට එනවා. හරිනේ. ඒ කියන්නේ
රවුන්ඩ් දෙකම යද්දි මෙතනින් මේ අතට කරන්ට් එක ගමන් කරනවා. ඒ කියන්නේ මෙතන වෝල්ටීයතාවය ගත්තොත් මෙන්න මෙහෙම එකක් එන්නේ. ඇයි ඒ? හැම කොහෙන් ගියත් උඩින් ගියත් යටින් ගියත් මෙතනින් මෙහෙට ගමන් කරනවා. අපි ඕකට කියනවා පූර්ණ තරංග ඍජුකරණය කියලායි. පූර්ණයි කියන්නේ අර්ධ දෙකම ඇවිල්ලා තියෙනවා. ඒකින් හින්දා අපි කියනවා පූර්ණ තරංග ඍජුකරණය කියලා. පැහැදිලිද? හරි. ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. හක් ගාලා ඇඳගත්තේ නැති දුවන පුතාලෙන් ගානේ ඇඳගන්න. එතන වෝල්ටීයතාවේ කාලයත් එක්ක. එතනත් වෝල්ටීයතාවේ කාලයත් එක්ක. බලන්න. අර්ධ 4 මාවනේ. ඊට පස්සේ ඒකේ අන්තිම ප්‍රශ්නේ x මගින් දක්වා ඇති උපකරණය මොකක්ද කියලා අහනවා. දැන් ඔන්න ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවේ සරල ධාරා වෝල්ටීයතාවේ බවට පත් කරා. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවේ සරල ධාරා වෝල්ටීයතාවේ බවට පත් කරා. හැබැයි චූටි අප්සෙට් එකක් තියෙනවා. ඇයි ඒ? මෙන්න මෙහෙම මෙතෙන්දි වෝල්ටීයතාවය උඩින් වෙනවා, මෙතෙන්දි වෝල්ටීයතාවය අවම වෙනවා. ආයි මෙතෙන්දි උඩින් වෙනවා, මෙතෙන්දි වෝල්ටීයතාවය අවම වෙනවා. විදුලි උපකරණයකට ඔහොම දුන්නා චුට්ටක් අප්සෙට් නේ. ඒක බලන්න ඇයි මේ වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා නිකන් පිස්සු වගේ හදනවා. එහෙම දෙන්න බෑ. එහෙම දුන්නොත් එහෙනම් විදුලි උපකරණයට හානි වෙනවා. ඒක හින්දා අපි ඔන්න ඔය වෝල්ටීයතා අඩු වැඩි වෙන එක අවම කරන්න ඕනේ. අවම කරන්න අපි ප්‍රතිරෝධක මේ ධාරිත්‍රක කියලා එකක් සම්බන්ධ කරනවා. ධාරිත්‍රක සම්බන්ධ කරනවා. ධාරිත්‍රකයකට පුළුවන් ආරෝපණ ගබඩා කරගන්න. ආරෝපණ ගබඩා කරගන්න පුළුවන්. මේ වගේ වෝල්ටීයතාවේ වැඩි වෙලාවට ධාරිත්‍රකයේ ආරෝපණ ගබඩා කරගන්න. ධාරිත්‍රකය අපි සම්බන්ධ කරන්නේ මෙන්න මෙතෙන්ට. මේ ඉරි දෙකක් ගන්න පරිවර්ත සංකේතයක් තියෙනවා. හරිනේ. ඔතන තමයි සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ වෝල්ටීයතාවය වැඩි වෙලාවට ධාරිත්‍රකයේ ආරෝපණ ගබඩා කරගන්න. වැඩි වෙලාවට තමයි ගබඩා කරගන්නේ. අඩු වෙන වෙලාවට මොකද්ද කරන්නේ? එයා ආරෝපණ නිදහස් කරනවා. වැඩි වෙන වෙලාවට ගබඩා කරගන්නවා, අඩු වෙන වෙලාවට නිදහස් කරනවා. හොඳයි. එතකොට මෙන්න මෙහෙම විචලනයක් නෙමෙයි වෙන්නේ. මෙන්න මෙහෙම විචලනයක් තමයි වෙන්නේ. තේරුණාද? මෙන්න මෙහෙම විචලනයක් වෙන්නේ. නිකන් සරල රේඛීය ගතියක් එනවා. ඇයි මෙහෙම අර උච්චාවචනයක් වෙන්නේ නැහැ. උඩ වැඩි වීමක් වෙන්නේ නැහැ. එතකොට සම්බන්ධ කරන උපකරණේ අන්තිමේකට උත්තරේ මොකද්ද? ධාරිත්‍රකයක් තමයි සම්බන්ධ කරන්නේ. ධාරිත්‍රක. ඒක සම්බන්ධ කරන්නේ වෝල්ටීයතාවය ඉහළ පහළ යන එක වළක්වන්න. ධාරිත්‍රකයකට පුළුවන් වෝල්ටීයතාවය වැඩි වෙලාවට ආරෝපණ ගබඩා කරගන්නයි. වෝල්ටීයතාවය අඩු වෙලාවට ආරෝපණ නිදහස් කරන්නයි පුළුවන්. හරි. අදගත්තේ නැති ළමයි අඳගන්න. දැන් අපි 2019 මුළු පේපරේම කතා කරලා ඉවරයි. ඊළඟ සතිය අපි කතා කර 19 නේ සෝරි 2020 කතා කරලා ඉවරයි. ඊළඟ සතිය අපි කතා කරනවා 2019 පේපරේ සම්පූර්ණයෙන්ම. ඒක මම ගෲප් එකට දාලා ඇත්තේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රේ. බහුවර්ණ 40ම කතා කරනවා. ඒක හින්දා හැමෝම ඉන්න පන්තියට. ඊළඟ සතියේ ඉඳලා සිකුරාදා හවස විතරයි තියෙන්නේ. හරි ඉන්න බැරි වෙච්ච යාළුවෙක් මේ සතියේ ඉන්නවා නම් එයාට පොඩ්ඩක් කතා කරලා රෙකෝඩින් එක ඉල්ලගන්න. අපි එහෙනම් උතනින් පන්ති නතර කරමු අදට. හරි සිකුරාදාට එන්න ළමයි එහෙනම්. good night. good night ළමයි bye.